ආයෝවන් 10 ශ්‍රේණියේ දරුවන් සඳහා මම ඒවල කියනවා පළමු වාර පරීක්ෂණ නිබන්ධනය. මේ නිබන්ධනය ඔයගොල්ලෝ කරලා ඇතයි කියලා මම හිතනවා. ඒක කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා 10 ශ්‍රේණියේ දරුවන් තමයි මේ සාමාන්‍ය පරීක්ෂණ නිර්දේශයේ වැඩිම කොටසක් ඉගෙන ආරම්භය කරන්න තියෙන විෂය නිර්දේශයක් තියෙනවා. එතනදී ගණිතය විද්‍යාව වැනි විෂයන් වල විශාල විෂය කොටසක් ආවරණය කරන්න තියෙන ආඩම් කොටසක් ආවරණය කරන්න තියෙන පන්තිය තමයි 10 මේ වසංගතය යමුවේදී එම විෂයන් උගන්වන ගුරුවරු තමයි මම හිතන්නේ වැඩිම අපහසුතාවයෙන් ලක් වෙච්ච ගුරුවරු. කෙසේ වෙතත් අපි 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය මේ වසර අවසාන වෙනකොට නිම කරන්න අපිට සිද්ධ වෙනවා. පළමු වාරයේ පාඩම් සියල්ලම වගේ අපි නිම කරලා තියෙනවා. ඒ අනුව සකස් වුණු කොන්ඩිෂන් නිබන්ධනය තමයි දැන් ඔයගොල්ලෝ අතේ තියෙන්නේ. මේකට උත්තර ලියලා ඉවර කරලා ඇති කියලා මම හිතනවා. ඒ අනුව ඔයගොල්ලෝ වතු පෑනක් අරගෙන හරි නම් හඳා ගන්න බැරිද නම් ඒක සහන් කරගන්න. කෙසේ වෙතත් මේ නිවැරදි විදුලි කියපොතේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පොතේ කියපොතේ පසුව සඳහන් කරන්න ලැබෙන්නේ අපි කියන්නේ මේ විදිහට ඔයගොල්ලෝ කරයි කරනවා මිහිලා. ඒ අනුව අපි මේ නිබන්ධනයේ තියෙන පළවෙනි ගානේ අයන්න කොටසට යනවා. ඒකේ තියෙන පළවෙනි කොටස තමයි මේ සාමාන්‍යයෙන් මේක වරහන් සහිත සරල සමීකරණ. මේක විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒක තුලින් මම උදාහරණ දෙන්නේ ඉස්සෙල්ලාම වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කිරීමේදී සුළු වරහන් පටන් ගන්නවා. ඒ අනුව අපි සංග්‍රහ වරහන් හේතුමුදීදී 2x වෙනවා 2x දෙවරක් 4 8යි අඩු කිරීම 5 ඍණ 21 ඊළඟට අපි කරන්නේ මේ සජාතීය පද එකතු කරනවා. සංග්‍රහ වරහන් ඉවත් කරන්න නැතුව සජාතීය පද එකතු කරනවා. 2x ඍණ 13 වරහන් මහනවා ඍණ 20 ඊට පස්සේ තමයි සංග්‍රහ වරහන් ඉවත් කරන්නේ. සමහර ළමයි කියයි මේ තුනෙන් මේක දෙපැත්තම බෙදලා ඉඳි තිබුණා නේද? ඔව් ඒකත් හරි. නැත්නම් මේ අවස්ථාවේදී ඔය තුනෙන් බෙදන්න පුළුවන්. නමුත් එහෙමත් මේ ගාන හදන්න පුළුවන් නම්. ඒ අනුව 3 වරක් 2 6x 3 වරක් 13 39යි ඍණ 21යි ඍණ 39 යහපැත්තට යනකොට ඔතනවා ධන 39 වෙනවා. ඒ අනුව 39යි ඍණ 21යි අපි එකතු කරන්න ඕනේ. 8යි 1යි ධන 18යි x සමානයි 3යි කියන උත්තරේ ලැබිලා තියෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අයන්න පළවෙනි කොටසයි මේ අතර තියෙන්නේ. මේ උත්තරේ මේ විදිහට තියෙන්න ඕනේ. ඔයගලන්ට කියලා දෙන්න දෙන්නේ. ඊළඟ දෙවෙනි කොටසයි තියෙන්නේ ඒකම සමගාමී සමීකරණ ඉවරයි. හැබැයි ඔයගොල්ලෝ තාම ඔයගොල්ලන්ට තියෙන්නේ 9 පන්තියේදී දැනුම. ඒ අනුව 9 පන්තියේ දැනුම අනුව සකස් වෙන සමීකරණ දුරක් තමයි මේ තියෙන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම අපි සමීකරණ දෙක නම් කරන්න ඕනේ. මේ පළවෙනි එක මේ දෙවෙනි. මෙතනදී සමගුණක සමානව y වල. ඒ නිසා අපි y සංගුණක සමාන y ඉස්සෙල්ලාම ඉවත් කරනවා. ඒ සඳහා මේ සමීකරණ දෙක එකක් තන එකක් වෙන වශයෙන් පවතින නිසා එකතු කිරීමෙන් 3y ඉවත් කරගන්න අපිට පුළුවන්. ඒ අනුව පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි එකතු කරනවා. එකතු කරනකොට අපි 9 පන්තිය කරපු විදිහට 5x එකතු කිරීම 3y එකතු කිරීම 2x අඩු කිරීම 3y 23ට එකතු වෙනවා 5. මේ දකුණු පැත්තේදී 23 සහ 5 සුබදු පරිදි එකතු වෙනවා. ඒ අනුව වරහන් ඉවත් කරනකොට 5x එකතු කිරීම 3y 2x අඩු කිරීම 3y 23යි 5යි 28යි කියලා ලැබෙනවා. අපි දන්නවා ධන 3y ඍණ 3y ඉවත් වෙලා යනවා 5x 2x අපි දන්නවා 7x සමානයි 28යි දෙපසම 7ෙන් බෙදුනහම x සමානයි 4යි කියලා ලැබෙනවා. මේ x සමානයි 4 කියන අගය අපි මේ සමගාමී සමීකරණ දෙකෙන් එකට ආදේශ කරන්නේ. වඩා සුදුසුයි පළවෙනි එක කියලා මම තීරණය කරනවා. ඒ අනුව අපි කියන්න මෙහෙම x සමානයි 4 පළවෙනි සමීකරණයේ ආදේශය. ඒ අනුව 5යි
x වෙනුවට 4 එකතු කිරීම 3y සමානයි 23යි. පස්වරක් 4 20යි. දෙපැත්ත 20 එකතු කිරීම 3y සමානයි 23යි. දෙපැත්තෙම 20ක් අඩු කරපුවාම 3y සමානයි 3යි කියලා එනවා. දෙවසම 3ෙන් බෙදුවාම y සමානයි 1යි කියලා එනවා. යන සමීකරණ දෙක වෙන්නේ x පිළිතුරු දෙක වෙන්නේ x සමානයි 4යි y සමානයි 1 කියන දේ. සමගාමී සමීකරණ විතරක් විසඳන්න වෙන්නේ. ඊළඟට ආයන්නේ තියෙන්නේ පහත ප්‍රකාශන වරහන් ඉවත් කර සුළු කරන්න. ඒ බලමු මේ ප්‍රකාශනය වරහන් ඉවත් කර සුළු කරන්නේ කොහොමද? ආයන්නේ පළවෙනි කොටස මේ වගේ යුගලක් තියෙනවා 2යි එකතු කිරීම 5 3යි අඩු කිරීම 2 වරහන් ඉවත් කරපුවා ඉස්සෙල්ලා 2යි එකෙන් මේක පද දෙකම වැඩි කරනවා එතකොට 2යි එකෙන් 3යි වැඩි කරනවාම දෙවරක් 3 6යි වර්ගය දෙවරක් 2 4යි පස්වරක් 3 15යි පස්වරක් 2 10යි අඩු කිරීම 10යි ඊළඟට සජාතිය මත එකතු කළොත් 6යි වර්ගය ඍණ 4යි ධන 5යි කියන්නේ ධන 11යි ඒ අඩු කිරීම 10යි. ඔන්නෝක තමයි වරහන් ඉවත් කරපුවාම ලැබෙන ප්‍රකාශය. ඊළඟට තියෙනවා 2යි 3යි x දෙකේ වර්ගය. ඒතකොට 3යි x දෙකේ වර්ගයේ පූර්ණ වර්ගයක් හැටියට තියෙනවා. ඒ පූර්ණ වර්ගය සුළු කරනකොට පාඩ පොඩ්ඩක් පොකුලක් අන් දෙක 3යි x අඩු කිරීම දෙකේ වර්ගය. ඔතනදී මේක අපිට 3යි x වෙන දෙක වැඩි කිරීම 3යි x වෙන දෙක කියන වරහන් දෙක කියලා මේ විදිහට කියලා දෙල්ල ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මම කියලා දීලා තියෙනවා මේ වගේ දෙපදයක් වර්ග කරන හැටි. 9 පන්ති. ඔයගොල්ලන්ට මතක ඇති a ධන b ගේ වර්ගය එහෙම නැත්නම් a ඍණ b ගේ වර්ගය වර්ග කරපුවාම එන්නේ ඒකනේ. ඒවද ඔයගොල්ලෝ දන්නවා a වර්ගය ධන 2යි a b ධන b වර්ගය. ඒ ඔන්නර ප්‍රකාශනයේ විදිහට අපිට මේකත් වරහන් ඉවත් කරලා එකවර ලියන්න පුළුවන්. හැබැයි මේ විදිහට ලියුවා කියලා වැරද්දක් නැහැ. ඒ නිසා අපි 3යි x වෙන දෙක වැඩි කිරීම 3යි x වෙන දෙක කියලා ලියනවා. ඊට පස්සේ වරහන් ඉවත් කරනවා 3යි x කියන 3යි x වැඩි කරපුවාම 9යි x වර්ගය 3යි x කියන ඍණ දෙක වැඩි කරපුවාම ඍණ 6යි x ඍණ දෙකෙන් 3යි x වැඩි කරපුවාම ඍණ 6යි x ඍණ දෙකෙන් වැඩි කරපුවාම ධන 4 වෙනවා. ඒ අනුව 9යි x වර්ගය ඍණ 6යි x ඍණ 6යි x ඍණ 12යි x සහ ධන 4 තමයි මේ ප්‍රකාශනය. right. උතරින් අපි පළවෙනි ගාන ඉවර වෙනවා. ඒ අනුව අපි ඊළඟට දෙවෙනි ගානට යමු. සාධක යොදන්න දෙන ප්‍රකාශන තුනක් තියෙන්නේ. ඒකදී පළවෙනි එක ත්‍රිපද වර්ගක ප්‍රකාශනයක්. ඔබට දන්නවා මේ ත්‍රිපද ප්‍රකාශනයේ පද හතරක් පවටපත් කරන්නේ. 16 වරක් තුන 48යි. ඍණ 48 වෙන්න එකතුව ධන දෙක වෙන සංඛ්‍යාවෙන්නේ 8 වරක් 6යි. 8 වරක් 6 48යි. ඒ අනුව 3x වර්ගය ධන 8යි x ඍණ 6යි x ඍණ 16. ඒකට ලියා ගන්න පුළුවන් මේ ප්‍රකාශය. ඊට පස්සේ සුපුරුදු පරිදි පද දෙකෙන් දෙකට සාධක දානකොට මෙතනින් x පිරඩ ගන්නවා. ගත්තාම වෙන්නේ 3x ධන 8 මෙතනින් ඍණ 2 පිරඩ ගන්නවා. ඍණ ලකුණක් ගන්න වෙනවා ඍණ 2 පිරඩ ගන්න වෙනවා 3x ධන 8 වෙනවා. මේ ඍණ ලකුණ දාන්න. එනවා 3x ධන 8 පිරඩ ගත්තොත් අපිට ඉතුරු වෙනවා x ඍණ 2. ඔක තමයි අපේ ප්‍රකාශනයේ සාධක. ඊළඟට දෙවෙනි කොටසේ ඔය ආකාරයෙන්ම තියෙන එකක් මෙතනත් වැඩි කරපුවාම එක් පරාරින 15 15යි එකතු වරින් දෙක වෙන්න ඕනේ. ඒතර පස්වරක් 3 15යි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ අනුව x වර්ගය ඍණ 5x ධන 3යි x. ඒතර මේ දෙක එකතු වරින් 2යි x ඍණ 15 නේ. ඍණ 15. ඊළඟට කලින් වගේම x පිරඩ ගත්තාම x ඍණ 5 ධන 3 පිරඩ ගත්තාම x ඍණ 5. x ඍණ 5. ඒ අනුව x ඍණ 5 පිරඩ ගත්තොත් මේක ලියන්න පුළුවන් x ධන 3 කියලා. හැබැයි මේ වගේ වර්ගපදයේ සංගුණකයේ එකවන ගණන් වල
සාධක කෙලින්ම එකපාරමත් අපිට ලබා ගන්න පුළුවන් මේ පේල් එක නොලිය. එහෙම ලිව්වයි කියලා වැරදි නැහැ. ඒක කිසි ප්‍රශ්නකුත් නැහැ. එකපාර ලිව්වත් කමක් නැහැ. මොකද මේ රිට භාෂාව දරතුන සලකලා අපේ ළමයිට උගන්වලා තියෙනවා මේක එකවර ලබා ගන්න ආකාරය. ඊළඟ මෙතන මේ ගාන දැක්කම අපිට තේරෙනවා ඒක වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය ප්‍රකාශනයක් විදිහට සකස් කරගන්න ඕනේ. මෙතන එක වර්ගයක් තියෙනවා මේ 25 අපිට ලියන්න පුළුවන් නේද? 2x ධන 1 වර්ගය ඍණ 25 ලියන්න පුළුවන් 5 වර්ගය. ඊළඟ වර්ග දෙකක අන්තරයේ සාධක දානකොට අපි මෙතනදී මේ වරහන තවදුරටත් යොදාගෙන පිටට කොටු වරහනක් දානවා. එතකොට 2x ධන 1 අඩු කිරීම 5 2x ධන 1 එකතු කිරීම 5. ඒක සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ කොටු වරහන අවශ්‍ය නැහැ. සුළු වරහනකින්ම මේ විදිහට යොදන්න පුළුවන් කියලා. නමුත් බැරි වෙලාවක් මේ පද දෙක මාරු වෙලා තිබුණා නම් 5 වර්ගයේ මෙතනට ඇවිල්ලා මේ පදේ තිබ්බනම් එතනදී මේ වගේ කොටු වරහන පාවිච්චි කරන එක කරන්න අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ ගානටත් දෙදුවා. ඊට පස්සේ අපි කරන්නේ ඇතුලේ තියෙන සුළු වරහන ඉවත් කරන එක. එතකොට අපිට ලියන්න පුළුවන් 2x ධන 1 ඍණ 5. ඒතර මේ කොටු වරහන සුළු වරහනක් කරනවා. ඒ වගේම මෙතන ලියන්න පුළුවන් 2x ධන 1 ධන 5. ඊළඟට සජාතීය පද ඇතුලේ එකතු කළොත් 2x ධන 1යි ඍණ 5යි ඍණ 4යි 2x ධන 1යි ධන 5යි ධන 6යි. මම හිතන්නේ ගොඩාක් ළමයි මෙතනට ඉර දෙක ගහලා ඇති. නමුත් ඒක නෙමෙයි උත්තරේ. මේක අවසන් නැහැ. තව පොඩ්ඩක් මේකේ සාධක තියෙනවා. ඔයගලන්ට පේන්න ඕනේ මෙතනිනුයි දෙක බැගින් එළියට එන්නේ. යනෝ දෙකක් එළියට ආවොත් මෙතන ඉතුරු වෙන්නේ x අඩු කිරීම 2. ඒ වගේම මෙතනින් දෙකක් එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ x එකතු කිරීම 3. ඊට පස්සේ අපිට ඕන නම් දෙවරක් දෙක 4යි කියලා ලියන්න පුළුවන්. යනෝ අවසාන ප්‍රකාශනය වෙන්නේ සාධක දූ ප්‍රකාශනය වෙන්නේ 4 වරක් x ඍණ 2 x ධන 3. මෙන්න මෙතන දක්වාම ඔයගොල්ලන්ගේ පිළිතුර නිවැරදි වේ යුතුයි. ආයන්නේ පළවෙනි කොට. ඒක මෙතන ඔයගොල්ලන්ට මේක කියන්නේ සාධක භාවිතය සුළු කරන්න. ඔයගොල්ලෝ දන්න සාධකයක් පාවිච්චි කරන්න. මෙතනදී මේ 5.8 කියන්නේ පොදු සාධකයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව 5.8 පොදු සාධක හැටියට පිටට ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ මෙතන 97ක් ඉතුරු වෙනවා මෙතන එකතු කිරීම 3ක් ඉතුරු වෙනවානේ. ඊට පස්සේ 5.87 මේ දෙක ගුණිතය අපිට ලියන්න පුළුවන් 97 3 එකතු කරලා 100යි. අපි දන්නවා 5.87 100න් වැඩි කරනවා දශම ස්ථාන දෙක එහා පැත්තට දාන නිසා 587යි කියන උත්තරය ලැබෙනවා. ඒ වගේම ඊළඟ මෙතනක් තියෙනවා පොදු සාධකය. පොදු සාධකය වෙන්නේ 7/22. 7/22 පොදු සාධකයෙන් විතර ගන්නකොට මෙතන ඉතුරු වෙනවා 60 වර්ගයේ අඩු කිරීම 4 වර්ගය. 4 වර්ගය. ඊළඟට අපිට මේ කොටු වරහන ඇතුළට ඇවිල්ලා තියෙන්නේ වර්ග දෙකකාන්තරය. අපි එතනදී වර්ග දෙකකාන්තරයේ සාධකය දාන්න ඕනේ. 7/22 60 ඍණ 4 නේද? 60 අඩු කිරීම 4 ඊළඟට 60 එකතු කිරීම 4. හරිද? ඊළඟට 60න් 4ක් ගියාම අපි දන්නවා 56යි නේ. 7/22 වැඩි කිරීම 56. 60යි 4යි අපි දන්නවා 64. ඊළඟ අපි දන්නවා මෙතන 4ක් 1 7යි 4ක් 8 56යි. ඊළඟට 22 8න් වැඩි කරලා 64න් වැඩි කරපුවාම 11264ක් පිළිතුර හැටියට ලැබෙනවා. හොඳයි. තුන්වෙනි ගානට අපි යමු. තුන්වෙනි ගානේ අයන්නට තියෙනවා මේ වගේ රූපයක්. රූප කිහිපයක එකතුවකින් තමයි මේ සංයුක්ත රූපයක් මෙතන දැක්වෙන්නේ. ඒ අනුව මේකේ මුළු වර්ගඵලය හොයන්න තමයි අපිට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ. ඒ අනුව මේකේ වර්ගඵලය ලබා ගන්න යනකොට මෙන්න මේ කොටස අපිට පේනවා ත්‍රිපිසියමක්. ඒ අනුව මේ ත්‍රිපිසියමේ වර්ගඵලය අපිට ලබා ගන්න පුළුවන් නේ. ඉස්සෙල්ලාම අපි ගත්තොත් ත්‍රිපිසියමේ වර්ගඵලය. ත්‍රිපිසියමේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිපිසියමක වර්ගඵලය ලබා ගන්න හැටි භාගයක් සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව 12 එකතු 8 ඒ වාතර ලම්බ දුර අපිට පේනවා 5යි කියලා. ඒක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් එනවා. ඒ අනුව මෙතන සුරු කරන්න පුළුවන් භාගයක් 12 8යි 20යි. ඒක 5න් වැඩි කරන්න ඕනේ. දෙවරක් 10යි 10කට 5
वर्ग सेंटीमीटर 50. तो प्रतिशे में वर्ग सेंटीमीटर 50 වෙනවා. ඊළඟට තියෙන්නේ ඍජු කෝණාශ්‍රය. අපිට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. ඒක ඍජු කෝණාශ්‍රය කොටසේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි කාටත් පේනවා එක දිග 12යි පළල 5යි වෙනවා 12/5 वर्ग सेंटीमीटर 60යි කියලා යන්න පුළුවන්. ඊළඟට තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නවා භාගයක් ආධාරික වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ. ඒකට භාගයක් ආධාරික හැටියට 12ම ගන්න වෙනවා. අර තමයි ඉන්නේ 12 ලම්බ උස වෙන්නේ 6 वर्ग सेंटीमीटर. එනවා දෙවරක් 6යි 6 වරක් 6 36යි वर्ग सेंटीमीटर. යනු මුළු රූපේ වර්ගඵලය ගන්න ඔය කෑලි තුනේ වර්ගඵලය එකතු කරන්න. එම නිසා මුළු රූපේ වර්ගඵලය වෙන්නේ මේකේ වර්ගඵලය वर्ग सेंटीमीटर 50යි මේකේ වර්ගඵලය 60යි ත්‍රිකෝණාශ්‍රයේ මේකේ වර්ගඵලය 36යි वर्ग सेंटीमीटर. අපි දන්නවා 50යි 8යි 110යි 110යි 36යි එකතු කරපුවාම 146යි वर्ग सेंटीमीटर කියන එන්නේ. 146යි वर्ग सेंटीमीटर. ඊළඟට ආයන් හැටියට අපිට තියෙනවා තව වෘත්ත ඛණ්ඩය. ඒ වෘත්ත ඛණ්ඩේ අපිට කියන්නේ පරිමිතිය සහ වර්ගඵලය සොයන්න. මේකේ පරිමිතිය ලබා ගන්න අපි දන්නවා වෘත්තයක වර්ගඵලය වෘත්තයක පරිමිතිය 2πr 2πr ගෙන් මේ කොටසට අයිති වෙන දිග ලබා ගන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ කෝණය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ අනිත් කෝණය. ඒතර මේ කෝණය 120 වෙනකොට අනිත් පැත්තෙන් එන කෝණය 360 120ක් ගියාම 240ක් වෙනවා. ඒ අනුව අපිට මේ ඡාපයේ පරිධිය ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඡාපයේ පරිධිය. ඡාප කොටසේ පරිධිය. ඒකෝර අපි ආයන් හැටියට ගන්න දෙන්නේ සිලාම ඡාප කොටසේ පරිධිය ගන්න. කොටසේ පරිධිය. අපි දන්නවා 2πr මුළු වෘත්තයක පරිධිය. ඒකෙන් 360න් 240ක් ලබා ගත්තාම හරිනේ. 360න් 240ක් ගත්තාම හරි. දැන් මේකට ආදේශ කරනවා. එතකොට මෙතන 2යි 5 වෙනකොට 7න් 22යි r වෙනකොට 10.5 10.5යි මෙතන 360න් 240 සුළු කරලා අපි ලබා ගන්න පුළුවන්. 12 වරක් 2යි 12 වරක් 3 30යි. යනවා 3න් 2 ටිකක් එනවා. ඒ යනවා මෙතන 7න් බෙදලා යනවා 7 වරක් 1 7යි 7 වරක් 5 35යි. එතකොට මෙතන එනවා 3 වරක් 1යි 0.5 0.5 දෙකක් කියන්නේ 1යි. तर මේකේ උත්තරය වෙනවා දෙවරක් 22 44යි සෙන්ටිමීටර. එයාම අපිට ඡාප දෙක එනවා සෙන්ටිමීටර 44යි කියලා. ඒ පරිමිතිය ලබා ගන්න තව මේ ඉතුරු මේ 10.5 දෙකක් එකතු වෙන්නත් ඕනේ. එම නිසා මේ පරිමිතිය සමානයි 44ට එකතු කරමු තව අර 10.5 දෙක. सेंटीमीटर 10.5 දෙකක් එකතු වුණොත් 21යි 44යි එකතු කරපුවාම 21 44 කියන්නේ 65යි සෙන්ටිමීටර. එහෙනම් මේ රූපයේ මුළු පරිමිතිය සෙන්ටිමීටර 65ක් වෙනවා. ඒ වගේම මේ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ලබා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයක් ඔය විදිහටම πr වර්ගයෙන් 360න් 240ක් ගත්තොත් ලැබෙනවා. ඒ අනුව केंद्रिक खंडे वर्गඵලය කියන්නේ केंद्रिक खंडे वर्गඵලය वर्गඵලය ලබා ගන්න අපි කරන්න ඕනේ πr වර්ගයෙන් 360න් 240ක් ලබා ගන්නවා. πr වර්ගයෙන් 360න් 240ක් ලබා ගන්නවා. તો 5 වෙනකොට 7න් 22යි r into 10.5 දෙක සහ 360න් 240යි කියලා කියන්නේ පුරුදු පරිදි 3න් 2යිනේ 12 වරක් 2යි 12 වරක් 3යි. මේකත් අර විදිහටම සුළු කරන්න පුළුවන් 7 වරක් 1යි 7 වරක් 1 7යි 7 වරක් 5යි 3 වරක් 1යි 0.5යි 0.5 දෙකෙන් වැඩි කරපුවාම 1 වෙන නිසා 22 10.5න් වැඩි කරපුවාම
එනවා උත්තරයක් 231යි කියලා. 22 10.5න් වැඩි කරන්න තියෙන්නේ. ඒක උත්තරේ එනවා 231යි වර්ග සෙන්ටිමීටර. දැන් අපි හතරවෙනි ගාන බලමු. එතකොට එතනදී අපිට තියෙනවා භාග ගානක් සුළු කරන්න තියෙනවා. මේ භාග ගාන සාමාන්‍යයෙන් මරහණින් සුළු කරන්න පටන් ගන්න ඕනේ. ඒකට අපිට මෙතන විෂම භාග කරගෙන යන්න පුළුවන් නේ. නම්බර දෙක 18යි 18යි 7යි 25යි බෙදීම මෙතන වරහණට සුළු කරන්න පොදු හරය ලබා ගන්න ඕනේ. 8 3 කුඩාම ආකාරයේ 24යි 24ට 8 වතුනයි 3 4ක් 21යි. අඩු කිරීම 24 3 8යි 8 වරක් දෙක 16. යනවා දැන් මෙතන එනවා 9 25 බෙදීම මෙතන එනවා 24න් 21න් 16ක් කියම 5යි නේ. ඊට පස්සේ මෙතන දන්නවා පරස්පරය අපි ලබා ගන්න ඕනේ. 9 25 වැඩි කිරීම 5න් 24 කියලා. ඒක 25ට 5යි 5යි 3 වරක් 3යි 3 වරක් 8යි 8 වරක් 5 අපි දන්නවා 40යි 40 බෙදීම 3 40 බෙදීම 3 අවසාන උත්තරේ විදිහ 3 වරක් 10 39යි 3න් 1යි කියලා. ඊළඟට ඒකේ දෙවෙනි කොට ගාවිය මේ වගේ දශම සුළු කිරීමක් තිබුණා දෙනවා. අපේ ළමයින්ගේ තියෙන දුර්ලභමක් තමයි මේ සුළු කිරීම දශම. ඒ අනුව දැන් මෙතනදී අපි කරන්න ඕනේ ඇත්තටම මේ දශම සංඛ්‍යා බව සලකන්නේ නැතුව 538 79න් ගුණ කරන්න. ඒ අනුව 538 අපි 79න් ගුණ කරනවා. එතනදී එක කොටුවක එක ඉලක්කම ගන්න ලියාගෙන ගුණ කරනවා නම් ගොඩක් හොඳයි වරදින්නේ නැහැ. නම්බරකට 72යි ඉතුරුයි 7ක් නම්බරක් 3 27යි 27යි 7යි 34යි ඉතුරුයි 3ක් නම්බරක් 5 45යි 3යි 48යි ඊළඟට 70න් වැඩි කරන්න එපා බිංදුවක් අකට දාලා 7න් වැඩි කරන්න ඕනේ යනවා 4කට 56යි ඉතුරුයි 5 4ක් 3 21යි 5යි 26යි ඉතුරුයි 2ක් 4ක් 5 35යි 2යි 37යි ඊට පස්සේ මේ දෙක එකතු කරනවා 2යි 10යි 6යි 7යි 15යි එකක් ඉතිරි 7යි 8යි 4යි 12යි එකක් ඉතිරි 3යි 4යි ඒ අනුව 538ට 79 වැඩි කරපුවාම 42502යි ඒ අනුව මේ දශම ගාන වැඩි කරලා උත්තරය අපිට ලබා ගන්න ඕන මේකේ දශම දින තියෙන එක හෝ මේකට ඉරියන් දින එක එහෙම අපි නොකළ යුතුයි මොකද මේ සංඛ්‍යාවල දශම නැහැ දැන් මේක අපි ගාන හදන්න කරගත්ත උදව්ව ඒ අනුව නැවත මේ ගාන ලියන්න වෙනවා 0.05 3යි 8 ගුණ කිරීම 0.79 සමානයි දශම ස්ථාන අපි අයින් කරන්න ඕනේ අග ඉඳන් බැලුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6ක් යනවා මේ උත්තර දශම ස්ථාන 6ක් යොදන්න මදි නිසා බිංදුවක් දාලා තව බිංදුවක් සහභාගී කරගන්න වෙනවා යනවා 0.0යි 4යි 2යි 5යි 0.2 තමයි අවසාන උත්තරය ඔන්න ඔය විදිහට අපි ඒක සුළු කරා ඊළඟට බලන්න පොඩ්ඩක් ආයන්නේ කියලා දෙනවා. ආයන්නේ අපිට කියනවා ක්‍රීඩකේ තප්පර 12.5කදී මීටර 112.5ක තුලක් දුවයි නම් ඔහුගේ වේගය තප්පරයට මීටර වලින් යන්න කියලා. ක්‍රීඩකයාගේ වේගය තප්පරයට මීටර වලින්. කියන්නේ තප්පර 12.5කට ගියා නම් 112.5ක දුරක්. යන ඔහුගේ වේගය ලබා ගන්න අපි දන්නවා කොහොමද දුර කාලයෙන් බෙදන්නේ. තප්පරයකට කියන දුර යන්න ඔහුගේ වේගය තප්පරයට මීටර. යනවා 112.5 අපි බෙදනවා ඒ සඳහා ගත වූ කාලයෙන් 12.5. බෙදෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ දශම බෙදීම. එතනදී අපි දන්නවා කොහොමද බෙදනකොට මේ හරයකින් දශම අයින් කරන්න ඕනේ. සඳහා 10න් උදයටයි වැඩි කරනවා අපි නේ. ඒක උත්තරේ වෙන්නේ 112 10 වැඩි කරන දශම ස්ථානය අයින් වෙලා 1125 බෙදීම 125 වෙන උත්තරේ. යනවා මේ ඉස්ලාම් 25න් බෙදුවොත් 25 වරක් 4යි 25 වරක් 5යි 125ට 25 වරක් 5යි 125යි 45 පහෙන් බෙදුවොත් 9. ඒ අනුව ඔහු තප්පරයට යන දුර මීටර 9. මීටර 9. ඒ නිසා ඔහුගේ වේගය කියලා අපි ඒ අනුව තප්පරයට මීටර 9. ක්‍රීඩකයාගේ වේගය 9යි ms විනයක කියලා අපි ලියනවා. ඊළඟට භාග භාවිතාවන ගැටලුවක් තියෙනවා.
භාග භාවිතාවන ගැටලුවක්. මිනිසේ තමා ළඟ තිබූ මුදලින් 2/3ක් වියදම් කර පොත් මිලදී ගන්න. ඉතිරි මුදලින් 5/3ක් නැවත වියදම් කර ආර්ථව මිලදීගත් පසු රුපියල් 400ක් ඉතුරු වුණා. ඔහු ළඟ මුලින් තිබූ මුදල කොපමණද? මුලින්ම තිබුණු මුදල. ඉතින් ඕක නොඑක් ක්‍රමවලට අපිට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාග ගණන් වල දැන් දීලා තියෙන අගේ තියෙන 400න් අපේ සම්ප්‍රදාය ක්‍රමයේ තමයි මේ 400 මුලින් තිබුණු මුදලේ භාගයක් ඉස්සර බාගන්න. ඊට අමතර වෙනත් ක්‍රම වල මේ ගාන පහසු ක්‍රම තියෙනවා හදන්න. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඕක. දැන් ඉස්ලාම තමාලක තිබුණු මුදලෙන් 2/3ක් වේදම් කරනවා. ඉස්ලාම මුලින්ම වේදම් කළ ප්‍රමාණය 2/3. පොත් මිලදී ගන්න ඒක වේදම් කරනවා. ඒකට අපිට ලියන්න පුළුවන් පොත් මිලදීමෙන් පස්සේ ඔහු ළඟ ඉතිරි වෙන මුදලනේ අපිට වැදගත් වෙන්නේ අපිට වෙනනම් මෙහෙම පොත් මිලදී ගැනීමට යෙදූ මුදල අපිට කියනවා පොත් මිලදී ගන්න යෙදූ මුදල 2/3. දැන් ඕකේ ඉතිරි මුදල තමයි අපිට උත්තර වැදගත් වෙන්නේ. එවිට ඉතිරි මුදල. එවිට ඉතිරි මුදල 3/1යි නේ. 2/2ක් පොත් මිලදී ගත්තා නම් ඉතිරි වෙන මුදල 3/1යි. දැන් ඔය ඉතිරි මුදලින් තමයි 5/3ක් නැවත වේදම් කරන්නේ. ආර්ථව මිලදී ගත්තේ මුළු මුදලින් නෙමෙයි. මේකෙන් 5/3. ඒ අනුව අපි මුළු මුදලෙන් කොච්චරක් වේදම් කරාද කියලා බලන්න. ඒ අනුව ආහාර සඳහා වියදම් කළ මුදල අතර මුදලේ ප්‍රමාණය මේක වෙන්න ඕනේ. මුදලේ ප්‍රමාණය 3/1කින් අපි ලබා ගන්නවා කොතරම්ද 5/3 නේ 3/1කින් 5/3 මේ අල්ලායනවල වැඩි කිරීම දාන්න කියලා කලබල වෙන්න ඕනේ. ඒතකොට ඒ කියන්නේ මුලින් තිබු මුදලින් 5/1ක් තමයි ආහාර සඳහා වියදම් කරලා දෙන්නේ. ඒ අනුව ඔහු වියදම් කරන මුළු ප්‍රමාණය වෙන්නේ 3/1යි 5/1යි එකතු කරන්නේ. එම නිසා ඔහු වියදම් කළ මුළු මුදල් ප්‍රමාණය අපි දන්නවා පොත් මිලදී ගත්ත වේදම් කළා 3/2 නේද? ඒ වගේම ආහාර සඳහා වේදම් කළා 5/1. ඒක ඔය දෙකේ එකතුව තමයි වේදම් කළ මුළු මුදල් ප්‍රමාණය. ඒතර 15 පොදු හරය ගත්තොත් 15ට 3 ඒවා 5යි 5 වලත් 2 10යි 15 රූපය 3යි 3 වරක් 1 3යි. ඒ කියන්නේ 15න් 13ක්ම වේදම් කරනවා. ඒ අනුව අවසානට ඔහු ළඟ ඉතිරි මුදල් කරනවා. එම නිසා ඔහු ළඟ ඉතිරි කොටස වෙන්නේ 15/2යි නේ. 15/13ක් ඒකට වියදම් කළා නම් මුළු වියදම් කියලා නම් දැන් 15/2. ඒ අනුව ඔය 15/2 තමයි අපිට කියන්නේ රුපියල් 400ක් කියලා. ඒ නිසා ඔහු ළඟ තිබූ මුදලින් 15/2ක් රුපියල් 400යි. එම නිසා ඔහු ළඟ තිබූ මුදලින් 15/2 සමානයි රුපියල් 400යි. එනවා ඔහු ළඟ තිබූ මුදල දැන් 15/2ක් 400 නම් 15/2ක් ගන්න එපා. 400 දෙකෙන් බෙදුවාම 15/2ක් එනවා. 15/15 තමයි මුළු මුදල. ඒක 15න් වැඩි කරනවා. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල මම මෙහෙන් කියන්නම්. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල මුලින් තිබූ මුදල. එම නිසා ඔහු ළඟ මුලින් තිබූ මුදල මොකද කරන්න ඕනේ? රුපියල් 400 දෙකෙන් බෙදලා 15/1ක් ගන්නවා. 15/15ම ගන්න. ඕක 15න් වැඩි කරනවා. 15න් ගන්න 15/5 වැඩි කරනවා. 400 දෙකෙන් බෙදුවාම 200යි. 200 15න් වැඩි කරුවාම රුපියල් 3000ක් වෙනවා. ආවසර දෙක 30. හොලන් මුලින් තිබුණු මුදල රුපියල් 3000.
හරි. ඊළඟට බලමු හතර පස්වෙනි ගානේ. පස්වෙනි ගානේ කියන දෙකේ ආයන්න කොටස තියෙන්නේ සංඛ්‍යා දෙකක් කියලා දෙනවා වර්ගමූලය සොයන්න. ඉස්ලාම් කියලා දෙන්නේ අපිට 45360. ඔයාලට මතක ඇති මේ වගේ සංඛ්‍යාවක් අද ඉඳන් අපි යුගල් කරනවානේ. ඉලක්කයන් යුගල් කරලා මේ විදිහට බෙදීමේ ආකාරය ලියා ගන්නවානේ. අපේ ක්‍රමය මතකයිනේ. හතරට ඉස්ලාම් අපි පළවෙනි යුගල ගන්නවා. හතරවෙනි තියෙන්නේ ඊට ආසන්න හෝ ඊට සමාන පූර්ණ වර්ගය අපි ලබා ගන්න. ඒකට හතර තමයි ගන්න වෙන්නේ. යනු හතරේ වර්ගමූලය 2යි. ඒ දෙක මෙතන දානවා. ඒ දෙකම මෙතනක් දානවා. ඊළඟට දෙවරක් දෙක 4යි කියලා මේක යටින් දෙනවා. ලියලා මේක අඩු කරපුවාම අපිට ලැබෙන්නේ බිඳු. ඊළඟට අපි කරන්නේ මේ 53 මේකට ඇදලා ගන්නවා. 53. ඊට පස්සේ මේ උඩට ආපු ඉලක්කම දෙගුණ කරලා මෙතනින් ලියනවා. උඩට ආපු සංඛ්‍යාව දෙගුණ කරලා ඉදිරියේ ලියනවා. හැබැයි කියන්නේ තව ඉලක්කම ලියන්න ඉඩ තියෙනවා. ඒ අනුව 2 දෙගුණය 4යි. මෙතන තව ඉලක්කමක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව වෙන්නේ 40 ගාන. එතකොට 53ට තියෙන 40 ගණන් දෙකක් වෙන්න බැහැ. එකයි. ඒකට ඒක මෙතනින් යොදමින් මෙතනින් අපි එක දානවා. ඊට පස්සේ 41 එකෙන් වැඩි කරනවා අපි දන්නවා 41යි නේ. එයාම 53න් අපි 41ක් අඩු කරනවා. අඩු කරපුවාම 3න් එකක් 2යි 5න් 4ක් 1යි. 12යි. ඊළඟට අපි 69 මෙතනට ගන්නවා. 69 අරගෙන මේ 21 දෙගුණ කරලා මෙතනින් ලියනවා. තව ඉලක්කම ලියන්න ඉඩ තියෙනවා. 21 දෙගුණ කරපුවාම 42යි. මොකක්ද මේ ඉලක්කම කියලා තෝරන්නේ. ඒ අනුව 420 ගාණක් 1269න් බෙදෙන්නේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා 12 3 වගේ නිසා 3 තමයි මෙතන නිමානය කරන්නේ. මෙතන 3 නම් මෙතනත් 3 දානවා. 3න් 423 වැඩි කරපුවාම 3 වරක් 3 9යි, 3 වරක් 2 6යි, 3 වරක් 4 12යි ඉතුරු නැහැ. ඒ අනුව අපිට පිළිගන්න වෙනවා 45369 වර්ගමූලය 213යි කියලා. යනෝ යකින් මේ උත්තරේ ලියන්න ඕනේ 45369 වර්ගමූලය. වර්ගමූලය සමානයි 210. ඒකේ උත්තරේ ඉතින් ලියන්න. හරි. ඊළඟට බලමු දෙවෙනි කොටස හැටියට දීලා තියෙන වර්ගමූල දෙක. වර්ගමූල දෙකේ අගය අපි 2යි මෙහෙම දීර්ඝ බෙදීම විදිහට ලිව්වට පස්සේ අපිට අඩුම ගානේ මේකගේ දශම ස්ථාන 3කටවත් හොයන්න. නමුත් 4කට හොයලා තමයි අපිට 3කට වටේලා උත්තරේ තියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බිංදු ජෝඩු 4ක් අපි යොදාගත්තා. ඊළඟට ඉස්ලාම් පළවෙනි ජෝඩු හැටියට 2නේ තියෙන්නේ. එතකොට 2ට අඩු පූර්ණ වර්ගය වෙන්නේ 1. ඒ 1 මෙතන දාපුවාම එක් වරක් 1 1යි. එතනයි මෙතන 1 දානවා. එක් වරක් 1 1යි කියලා දානවා. අඩු 1යි. ඊළඟ බිංදු ජෝඩුව මෙතනට ගන්නවා. දැන් මම මේ පැහැදිලිව මේ අඳිනවා. ඇඳට ඔයගොල්ලෝ අඳින්න ඕනේ නැහැ. ඊළඟ ඒ බිංදු ජෝඩුව මෙතනට ගත්තාම එතකොට මෙතන එන්නේ 100. ඊට පස්සේ බලන්න 100 බෙදෙන ආසන්නම ගන්න. ඒක 24 හැටියට තෝරගන්න පුළුවන්. එනවා මෙතනට 4ක් දාන්න ඕනේ. මෙතන 4ක් දාන්න ඕනේ. 4 වරක් 24 වැඩි කරලා යටින් දාන්න ඕන කීයද? 96. එතකොට 100න් 96ක් ගියාම ඉතුරු වෙන්නේ 4. දැන් ඊළඟ දශම ස්ථානය ලබා ගැනීම සඳහා ඊළඟ බිංදු ජෝඩුව මෙතනට ගන්න. ඒ විදිහට ගන්න. එතකොට එතන දෙන සංඛ්‍යාව 400. ඊළඟ මෙතන තියෙන මේ 14 දෙගුණ කරලා මෙතනින් දිනනවා 28යි. එතකොට දැන් මෙතන 400 බෙදෙන ඊළඟ ආසන්න ගාන. දෙකක් වෙන්න බෑ මෙතන 482 වෙන්න බෑ. එක දෙකෙන් වැඩි කරොත් 400 වැඩි ගානක්. ඒ නිසා මෙතන අපි එකක් හැටියට අරගෙන එතන එකයි මෙතන එකයි දානවා. එක්වරක් 281 වැඩි කරපුවාම 281යි. ඊළඟට 400න් 281ක් අඩු කරපුවාම 110යි. ඊළඟ දශම ස්ථානය හොයන්න මේ ඊළඟ බිංදු ජෝඩුව මෙතන ගන්න ඕනේ. මෙතනට ගන්න. ඒ ගත්තාම අපිට ලැබෙනවා 11900 කියන සංඛ්‍යාව. 11900 බෙදෙන ගාන සොයන්න මෙතන තියෙන 141 දෙගුණ කරලා මෙතනින් ලියනවා 282යි. තව ඉලක්කමක් අඩුයි. ඒ ඉලක්කම තමයි අපි හොයන්න ඕනේ. මේක බෙදෙන ආසන්නම ගන්න. ඒකට මෙතන 4 යොදාගත්තොත් 2824 යොදා ගන්න පුළුවන්. එතන 4 නම් අපිට ලියන්න වෙනවා.
ඒතර 4 වරක් 2824 කියන්නේ 11290යි. ඒතර මේකෙන් අඩු කරපුවාම එනවා 604. ඒ අනුව 4 වෙනි දශම ස්ථානය හොයන්න තව බිංදු ජෝඩුවක් මෙතනට ගන්න ඕනේ. ඒතකොට අපිට ලැබෙන 60400 බෙදෙන ගාන හොයන්න මෙතන එන 1414 දෙගුණ කරලා මෙතනින් ලියනවා 2828යි කියලා. ඒ අනුව එතනට ගැලපෙන ඉලක්කම දෙකයි කියලා හිතුවොත් ඒ දෙකයි මේ දෙකයි මෙතන ලියලා ඒ දෙකයි මෙතන දෙකයි ලියලා දෙකෙන් මේ සංඛ්‍යාව වැඩි කරපුවාම අපිට එනවා 56564. අඩු කරපුවාම එන්නේ 3834ක් වගේ 3800 අපි ගත්තොත් 10න් 4ක් 6යි 9න් 6ක් 3යි 9න් 6ක් 3යි ඒතර 13න් 5ක් 8යි මෙතන 9න් 6ක් 3යි. ඔය වගේ 3836ක් වගේ ගාණක් ඉතුරු වෙන්නේ. ඉතින් මේක තමයි ගැලපෙන ගාණ. ඒ අනුව අපිට වර්ගමූල දෙකේ අගය දශම ස්ථාන 3කට දැන් වටේලා ගන්න පුළුවන් 1.4යි 1.4 කියලා. ඔය ළමයිට මම කියලා දෙනවා සාමාන්‍යයෙන් 10 පන්තියේ ළමයිනේ ඔයගොල්ලෝ වර්ගමූල 2 වර්ගමූල 3 වගේ අගයන් මතක තබා ගත යුතුමයි. වර්ගමූල 3 1.73යි 2. ඔය අගයන් දෙක පාඩම් තබා ගන්න කියලා මම කියලා තියෙන්නේ. හරි ඊළඟට බලමු ඒකේ ආයන. ඒකේ ගානම ආයන්නේ පළවෙනි කොටසට තියෙන්නේ 16න් 7 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ. ඒ සඳහා අපි කරන්න ඕන පුතේ 7 16න් බෙදෙන එකනේ. 7 බෙදීම 16 කියලා ලියාගන්න. ලියාගෙන අපි දන්නවා 4 16ව නැහැ. ඊට පස්සේ බිංදුව දාලා දශම බිංදුව දාලා තවත් බිංදුවක් ගන්න. 70ට 16ව බලන්න. 16 වරක් 4 64 කියලා ඔය දන්න නිසා මෙතන 4යි 16 වරක් 4 64යි කියලා දාන්න. ඉතුරු වෙනවා 6. මේ දශම වලින් පිටිපස්සේ ඕතරම් බිංදු දිනවා අපි 60 ගන්නවා ඒක. 60 ගත්තොත් 16 වරක් අපි දන්නවා 348යි නේ. 16 වරක් 3 48. ඒ අනුව 60න් 48ක් අපි අඩු කරනවා. 10න් 8ක් 2යි 5න් 4ක් 1යි. ඊළඟට 120ක් ඉන්නේ. 120ට 16ව බලන්න. 120ට 16ව 7යි. 16ව 7යි 4ක් 6 42යි 4ක් 4 4යි කියන්නේ 112. තව 8ක් ඉතුරු වෙනවා ඊළඟට බිංදුව ගන්න. තව බිංදුවක් ගන්න. 80ට 16 වරක් 5යි 16 වරක් 5 80යි ඉවරයි. එනම් මේක අන්ත දශමයක් නේ. 16න් 7 දශම සංඛ්‍යාව පාටපත් කරපුවාම අවසන් වෙන දශම ස්ථාන දාන අවසන් වෙන ගාන. එනවා බිංදුවයි දශම 4යි 3යි 7යි 5යි කියන මේක අන්ත දශමයක් හැටියට ලියන්න. ඊළඟ ඕකේ දෙවෙනි කොටස තියෙන්නේ 7න් 5. 7න් 5 දශම කරන්න අපි සාමාන්‍යයෙන් 5 බෙදන්න ඕන කියෙන්ද 7. එතකොට අපි බෙදාගෙන යනකොට 5ට 7 ඒවා නැහැ. බිංදුව දිනවා දශම දිනවා බිංදුවක් ගන්නවා. ඒතකොට 50ට 7 ඒවා 4ක් 7යි. 4ක් 7 49යි. ඉතුරු වෙනවා 1. ඊට පස්සේ තව බිංදුවක් අපි ගන්නවා. 10ට 4ක් 1යි 7යි ඉතුරු වෙනවා 3. ඉතුරු වෙනවා 3. ඉතින් 30ට බලන්න. 30ට 4ක් 4යි 28යි ඉතුරු වෙනවා 2. ඊළඟ 20යි. 20ට 4ක් 2යි 4ක් 2 14යි ඉතුරු වෙනවා 6. 60ට 4ක් 8යි. 4ක් 8 56යි ඉතුරු වෙනවා 4. එතකොට 40ට 4ක් 5යි. 4ක් 5 35යි ඉතුරු වෙනවා 5. 50ට 7ක් 5. 4ක් 7යි. 4ක් 7යි දැන් 50ට 4ක් 7 49යි. ඉතුරු වෙන්නේ 1. ආයෙ බිංදුවක් ගන්න. 10ට 4ක් 1යි නේ. 4ක් 1යි 7යි. මෙතන අර උත්තරම එනවානේ 3ක් ඉන්නේ. කලින් ආපු උත්තරම එන නිසා මේක දිගින් දිගටම එන බව පේනවා. ඒ අනුව මේ 7න් 5 උත්තරය අපිට ඉවරයක් නැති ගානක් බවට පත් වෙනවා. ඒ නිසා 7න් 5 දශම වලට පරිවර්තනය කරන්න ගියාම ලැබෙන උත්තරේ තමයි 0.7යි 1යි 4යි 2යි 8යි 5යි 7යි 1යි තුනක් දාලා තිබ්බනම් වැඩේ හරි. මේ වගේ දශම වලට අපි කියනවා නැවත ඒ 7 ඉලක්කම නැවත ඒ කියන්නේ මේ සෙට් එකම නැවත දිගටම ආයෙත්. මේවට කියනවා සමාවර්ත දශම කියලා. අපි මේවා 11 පන්තියේදී වැඩි දුරටත් උගන්වනවා 11 පළවෙනි පාඩමට.
දැනට ඔය ටික මතක තියාවා ගත්තාම ඇති. ඊළඟට අපිට තියෙන්නේ ඊ කොටස. ඊ කොටස මොකක්ද මේ කියලා තියෙන්නේ? ඊ කොටස කියනවා 0.625 සාමාන්‍ය භාගයක් ලෙස ලියන්න. සාමාන්‍ය භාග කරන්න ඕගොල්ලෝ දන්නවා 0.625. මේක අපිට ලියන්න පුළුවන් 1000න් 625යි කියලා නේ. 1000න් 625යි දශම ස්ථාන 3ක් තියෙනවනේ නේ. දශම ස්ථාන 3ක් තියෙනවා 1000න් 625යි. අපි දන්නවා මේ දෙක උඩ යටයි 25න් බෙදන්න පුළුවන්. 25 සරක් 2 50යි. තව 12ක් විතර වෙනවා. 125 25 සරක් 5යි. 25 සරක් 400යි බිඳුවයි 40යි. ආය පහෙන් බෙදුවාම 5 සරක් 5 25යි. 5 සරක් 8 40යි. ඔය තියෙන්නේ 8න් 5 කියන භාග සංඛ්‍යාව තමයි 0.6යි 2යි 5 කියලා තියෙන්නේ. දැන් අපි බලමු එහෙනම් 6 වෙනි ගාන. 6 වෙනි ගානේ අයන්නකොට පළවෙනි එම්ම තියෙන්නේ ෆෝමියුලා එකෙන් තියෙන්නේ y ඍණ 2x ධන 3 සම බිඳුවෙන් තරව රේඛාව y සමානයි mx ධන c සම්මත ආකාරයට පත් කරන්න කියලා කියනවා. අපි දන්නවා සරල රේඛාවක සම්මත ආකාරය y සමානයි mx ධන c. ඒකට මේක ඒ ආකාරයට පත් කරන්න මේ ඍණ 2x සහ ධන 3 එහා පැත්තට දාන්න. y සමානයි ධන 2x ඍණ 3 කියලා ගත්තාම මේක තමයි සම්මත ආකාරය. ඊළඟ අපිට දෙවෙනි කොටසෙන් ගන්නවා එහි අනුක්‍රමණය සහ අන්තක්කරණය. ඒක අනුක්‍රමණය කියන්නේ m. ඒ කියන්නේ මේකේ නම් 2 අන්තක්කරණය කියන්නේ c මේකේ නම් ඍණ 3නේ. එතකොට එහෙනම් අපිට ලියන්න පුළුවන් අනුක්‍රමණය. අනුක්‍රමණය පරාජය m සමානයි 2යි අන්තක්කණ්ඩය c සමානයි ඍණ 3යි වශයෙන්. ඔය විදිහට යන්න. ඊළඟ අපිට කියනවා එම රේඛාව කණ්ඩායමකට කරලා එක දැක්වීමට ෆෝමියුලා එක සුදුසු අගය වගුවක් පිළියෙල කරන්න. මම මේ අගය වගුවක් ලබාගෙන තියෙනවා. උගලන්ට වෙනෝනේ x වල අගය මම ගත්තේ ඍණ 2 ඍණ 1 බිඳුව 1 2. සාමාන්‍යයෙන් සරල රේඛාවක් අඳින්න ලක්ෂ 3ක් විපහම ඇති. ඇත්තටම මේ ඍණ 1 බිඳුව දාන එක ගත්තා නම් ප්‍රමාණයි. ඒ නිසා වෙනත් අගයන් 3ක් ගත්තා නම් ප්‍රමාණයි. මම මේ වඩා හොඳට තමයි ඕක පොඩි ළමයි නිසා අගයන් 5ක් ලබාගෙන තියෙන්නේ. ඒ අනුව මේ විදිහට වගුවක් අපි හදන්න පුළුවන්. සමහරවිට 9 පන්තිදී ඔයගොල්ලන්ට වගුව පල්ලෙහාට හදලා ඇත්තේ. මම මේ හරහාට ඇදුවා. කමන්නේ කෙසේ වෙතත් මේ වගේ වගුවක් හදන්න තමයි අපිට අවශ්‍ය. ඒ අනුව 2x සපේරිය සම්පූර්ණ කරන්න මේ x වල අගයන් දෙකකින් වැඩි කරන්න ඕනේ. දෙවරක් 2 ඍණ 4යි, දෙවරක් 1 2යි, දෙවරක් බිඳුවයි, දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි. ඊළඟ ඍණ 3 කියන නියතය හැමදාමකම එකතු වෙන නිසා ඍණ 3ක් අපි දෙකටම ලියාගෙන එකතු කරන්නයි යන්නේ. ඒ අනුව අපි දන්නවා y කියන්නේ 2x සහ ඍණ 3 එකතුව නිසා මෙතන y ලබා ගන්න මේ දෙකේ එකතුව නම් මේ හැම එකක්ම එකතු කරනවා. ඍණ 4යි ඍණ 3යි ඍණ 7යි මෙතන ඍණ 5යි මෙතන ඍණ 3යි මෙතන ඍණ 1යි මෙතන ධනයි. ඔන්න ඔය විදිහට අපිට එතකොට මේ ප්‍රස්තාරය හැදීම සඳහා xy ගේ පටිපාටික යුගල් මේ පේඩ දෙකෙන් ලැබෙනවා. ඒ අනුව මේ වගේ සකස් කරගත්ත කණ්ඩායමක තලයක අපිට ඔය කියන ලක්ෂණ ලකුණු කරගන්න පුළුවන්. ඒ අනුව අපි ගත්තොත් ඉස්ලාම් දින ඍණ 2 ඍණ 7. මෙන්න මේ ලක්ෂය කුඩා කතරකින් ලකුණු කරනවා. ඊළඟ ඍණ 1 ඍණ 5. කුඩා කතරකින් මේක ලකුණු කරනවා. බිඳුවේ ඍණ 3 කුඩා කතරකින් මේක ලකුණු කරනවා. ධන 1 ඍණ 1 මෙතන ලකුණු කරනවා. ඊළඟට 2 1 මෙතන ලකුණු කරනවා. ලකුණු කරගෙන මේ ලක්ෂ 5 යා කරපුවාම අපිට ඔය කියන සරල රේඛාව ලැබෙනවා. ඔය කියන සරල රේඛාව ලැබෙනවා. මේ විදිහට අපිට යා කරන්න පුළුවන්. අපිට ඔය කියන සරල රේඛාව ලැබෙනවා. ඒ සරල රේඛාවේ නම අපි ලියන්න ඕනේ y සමානයි 2x ඍණ 3 කියලා. ඕක තමයි අපේ සරල රේඛාව. මේ වගුව මේ ප්‍රස්තාරය අඳිනකොට ඕක ප්‍රස්තාර කුඩා කොටේක අඳිනවනේ. මේ පැත්තට කුඩා කොටු 5 5 බැගින් ගන්න පුළුවන් අපිට. මේ පැත්තට ගන්නකොට කුඩා කොටු 10 10 අරගෙන අපිට ප්‍රස්තාර කොටේක සටහන් කරගන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් මේකෙන් අහනවා ඒ කණ්ඩායමතරයක දක්වන්නේ යන්නේ. ඊට රේඛාවට සමාන්තරව බිඳුව 5 ලක්ෂාරයන් සරල රේඛාව සමීකරණය. ඒතර බිඳුව 5 ලක්ෂයේ තියෙන්නේ මෙන්න මේ හරිය. ඒතර මේකට සමාන්තරව යන රේඛාව. ඒතර බිඳුව 5 කියන්නේ
y අක්ෂයේ කැපෙනනේ. ඒතර මේ අන්තක්ඛණ්ඩය කියන සමාන අපේ මේ ඍණ තුන තමයි මෙතන තියෙන්නේ. මේ ඍණ තුන. ඒතකොට උතරදී බිඳුව 15 හරහා යනවා කියන්නේ අන්තක්ඛණ්ඩේ 5 වෙනවා කියන එකයි. ඒතකොට මේකට සමාන්තරයි කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා සමාන්තර රේඛාවල අනුක්‍රමණ සමානයි. ඒ නිසා මෙයාගේ අනුක්‍රමණය දෙක නම් සමාන්තර රේඛාවක අනුක්‍රමණයක් දෙක වෙනවා. ඒ නිසා අනුක්‍රමණය දෙක වූද අන්තක්ඛණ්ඩයේ පහ වූද රේඛාව තමයි අපෙන් ඔය අහන්නේ. ඊළඟ අපි දන්නවා අපේ සමීකරණයක් ලබා ගන්න පුළුවන් y සමානයි mx දර්ශීට ආදේශ කරපුවාම අපි y සමානයි m වෙනුවට අනුක්‍රමණය 2යි x c වෙනුවට ධන 5යි. ඔන්න ඕක තමයි ඔය කියන රේඛාව. ඒ කියන්නේ මේකට සමාන්තරව අන්තක්ඛණ්ඩයේ පහවන රේඛාව තමයි y සමානයි 2x ධන 5. ඊළඟට y සමානයි 2x ධන 5. අපි ඊළඟ යම් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පොඩ්ඩක් පුදුම ඇති මේ මම සාමාන්‍යයෙන් මේ ප්‍රස්තාර ගානක් හදන්නේ අපි ප්‍රොජෙක්ට් එකේ භාවිතයෙන් ප්‍රස්තාර ගොලයක් අරගෙන ඒකෙන් ප්‍රස්තාර ගානක් හදින්න. අද එහෙම නැහැ. නිකන් මේ කොළපාට බෝඩ් එක තමයි මට උගන්වන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ ආලෝකය හොඳින් ලැබෙන්නේ මේ රූප රාම හරියට හොඳට පේන්නේ මේ බෝඩ් එකේ මේ චෝක් කැලෙන් ලියුපිට කියලා මට උපදෙස් දෙන්න තියෙන්නේ. ඒකයි මම මේ විදිහට ලියන්නේ. නැත්නම් මට වයිට් බෝඩ් එකේ පාවිච්චි කරන්න තිබුණා. මේක ඔයගලන්ගේ හිතසුව පිණිස තමයි මේ බෝඩ් එක පාවිච්චි කරන්න මම උනේ. ඒ වගේම මේ ටිකක් මේ වේගවත්ව මට මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ මේ විදිහට කරන පාඩම් කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම කරන්න හේතුව මේ ඕගොල්ලන්ගේ මේ ආපතට ඕගොල්ලන්ගේ ඩේටා ඉතුරු කරගන්න. ඕගොල්ලෝ ඒ වියදම් කරන්නේ දෙමව්පියන්ගේ සල්ලිනේ. ඉතින් ඩේටා ඉතුරු කරගෙන හොඳට ටිකක් මම මේ කරන වේගය ටිකක් වැඩියෙන් කරගෙන යනවා. ඕගොල්ලන්ට යම් කිසි ගැටලුවක් මතුවෙනවා. ගැටලුවක් මතුවෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අර පෝස්ට් කරලා රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ 0.71 නම්බරයට දුරකථන පණිවිඩයක් ලබා දීමෙන් මේ කරන ඕනම විශේෂ කොටසක් පිළිබඳව ගැටලුවක් මතුනොත් මට කතා කරලා දැනගන්න පුළුවන්. මතකයිනේ මට කතා කරනකොට 0.71 නම්බරේ භාවිත කරන්න වෙන කිසිදු නම්බරයක් භාවිත කරන්න එපා. දැන් අපිට යන්න වෙනවා ඊළඟට B කොටස. දැන් මට එක දෙයක් කියන්න බැරි වුණා. මම මේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ ඕගොල්ලන්ගේ වාර පරීක්ෂණ වලට මේ ඉදිරියට ලැබෙන. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ වාර පරීක්ෂණ වලදී වාර පරීක්ෂණ තව 3ක් තියෙනවා 10 පන්තියේදී 11 පන්තියේදී 3ක් තියෙනවානේ. ඔයගොල්ලෝ වාර පරීක්ෂණ 6ක් තියෙනවා සාමාන්‍ය විභාගයේ තියෙනවා. ඔය විභාග 7ටම ඕගොල්ලන්ට ගණිත ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි පත්‍රය කියලා. ඒතකොට මේ පළවෙනි පත්‍රය සකස් වෙන ආකාරය දෙවෙනි පත්‍රය සකස් වෙන ආකාරය ඔයගොල්ලෝ දන්නවනේ. අන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් තමයි මම මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැටියට ඔයගොල්ලන් අතරපත් කරලා තියෙන්නේ. ඒකේ තියෙනවා A කොටසයි B කොටසයි කියලා කොටස් දෙකක්. A කොටසේ ගණන් 6 තමයි නිවැරදිව අපි හදලා දැන් අපි යන්නේ B කොටසේ ගණන් 6. ඒකෙන් අපි 7 වෙනි ගාන හැටියට ගත්තොත් ඊළඟ ගාන ඒ ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. එක්තරා වර්ෂයකදී කොළඹ හා මාතර යන දිස්ත්‍රික්කවල ජනගහන අතර අනුපාතය 5:2 කියලා කියනවා. ඊළඟ පොළොන්නරුව සහ මාතර යන දිස්ත්‍රික්ක අතර අනුපාතය 2:3 කියලා කියනවා. දැන් මේ වගේ වගන්න දෙකක් මම ලියලා දෙනවා. ඉතින් මේ ගානේ තියෙන කරුණු වලනුවක් කමක් නැහැ. ඒ අනුව අපෙන් අහන ප්‍රශ්නේ තමයි එම වර්ෂයේම පොළොන්නරුව පළවෙනි කොටසෙන් අහන්නේ කොළඹ මාතර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනගහන අතර අනුපාතය. ඒ කියන්නේ කොළඹ මාතර පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනගහන අතර අනුපාතය. ඕක ලබා ගන්න කොළඹ මාතර අනුපාතය 5:2 කියලා කියනවනේ. 5:2. ඒ වගේම පොළොන්නරුව මාතර 2:3නේ. පොළොන්නරුවෙන් පටන් ගන්නවා. පොළොන්නරුව 2යි නම් මාතර 3ක් වෙනවා. ඒ අනුපාතය කියන්නේ මෙහෙමයි. 3ට 2 කියන්න ඕන 2ට 3 ගමා දීලා තියෙන්නේ පොළොන්නරුවයි මාතරයි. ඒ අනුව තනි අනුපාතයක් ගේන්න මෙහෙම ඉරක් ගහනවා. ගහලා මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන. දෙකේ තුනේ කුඩා ගුණාකාරය 6යි. ඒ 6 වීම සඳහා මේක දිගටම 3ෙන් වැඩි කරගෙන යනවා. එතකොට 3 වරක් 1 6යි 3 වරක් 5 5යි. ඒ කියන්නේ 5ට 2 කිව්වත් එකයි 15ට 6 කිව්වත්. ඊළඟ මේ 3 6 කරගන්න දෙකකින් වැඩි කරනවා. දෙවරක් 3 6යි
දෙවරත් දෙක හතරයි. තුනට දෙක කිව්වත් එකයි 6ට 4 කිව්වත් එකයි. යනවා මේ දිස්ත්‍රික්ක තුනේ අන්තර අනුපාතය 15ට 6ට 4 කියලා ලියන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කොටසෙන් අහන්නේ එම දිස්ත්‍රික් එම වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,130,000. ඒක කියන කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,130,000. හරිද? කොළඹ නගරයේ ජනගහනය 2,130,000 නම් ආසන්න 1000ක මේ තියෙන්නේ 10,000. එම වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ හා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනගහන අතර අනුපාතය. මාතර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනගහන අතර අනුපාතය. අපි මේ 2,110 130 කියන්නේ කොටස් 15යි කියලා ගත්තා. ඒතර මේක සමාන කොටස් 15කට බෙදලා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමාණය බලන්න එක් කොටසක ප්‍රමාණය අරගෙන ඒක 6න් ගුණ කරපුවාම මාතර දිස්ත්‍රික්කයේ ජනගහනය ලැබෙනවා. යන්නේ ඒක අපිට කරදරයක් නැතුව ලියන්න පුළුවන්. ඒ නිසා අපි දෙවෙනි කොටස ලියමු. මාතර දිස්ත්‍රික්කයේ මාතර ජනගහනය වෙන්නේ 2,130,000 කියන්නේ කොටස් 15යි නේ. 2,130,000 කියන්නේ කොටස් 15 නම් එක් කොටසක ප්‍රමාණය හොයන්න 15න් වැඩි කරනවා. මාතර දිස්ත්‍රික්කයේ කොටස් 6ක් තියෙන නිසා ඒක 6න් ගුණ කරපුවාම හරියි. ඒතර අපි දන්නවා මේ 2,130,000 15න් බෙදුවාම 15ක් එක 15යි ඉතුරු වෙනවා 6ක්. ඒතර 63ට 15ක් අතර 60යි 3ට 2යි ඒ අනුව 142,000යි. ඔක 6න් වැඩි කරන්න ඕනේ. 6 වරක් 0.0 6 වරක් 2 12යි 6 වරක් 4 24යි 25යි ඉතුරු දෙකක් 6 වරක් 6යි 2යි 8යි. යනවා මාතර දිස්ත්‍රික්කයේ ජනගහනය වෙනවා 852,000. ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනගහනය. පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනගහනය ලබා ගන්න අපි දන්නවා 2,130,000යි කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය කොටස් 15ක් නිසා එක් කොටසක් ගන්න ඕක 15න් බෙදුවාම 142,000යි. ඕක 6න් වැඩි. ඔක පොළොන්නරුවේ කොටස් ගන්න 4යි. ඕක වැඩි කරන්න ඕන 4යි. යනවා මේ ආප 142,000 4න් වැඩි කරපුවාම උත්තරේ එනවා 568,000 කියලා. 568,000 කියලා අපි යනවා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනගහනය ලබා ගන්න පුළුවන්. හොඳයි. අද බලන්න එතකොට ආයන්නේ පළවෙනි කොටස. ඔය තියලා තියෙන තොරතුරු අනුව මීටර 20 කණුවේ සෙවණැල්ල දිග මීටර 3ක්. එතකොට මීටර 20ක් උස කණුවක් තියෙනවා. ඕකේ සෙවණැල්ල දිග මීටර 3ක්. ඊළඟට අපෙන් අහන්නේ සෙවණැල්ල දිග 4.8 නම් තවත් කණුවක් තියෙනවා. ඒකේ සෙවණැල්ල දිග 4.8ක් නම් කණුවේ උසයි අහන්නේ. අපි එන කණුවේ උස h කියලා ගමුනේ. එම කණුවේ උස hයි ගන්න. එම කණුවේ උස मीटर HI ගන්න. मीटर HI ගන්න. හරි. ඒ අනුව දැන් කණුවේ උස මීටර h කියලා ගත්තා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් කණුවල උස අතර අනුපාතය. එම නිසා කණුවල උස අතර අනුපාතය. කණුවල උස අතර අනුපාතය. කණුවල උස අතර අනුපාතය එක කණුවක් මීටර 20යි අනෙක් කණුව h කියලා ගත්තා. ඊළඟට සෙවණැල්ලේ දිග අතර අනුපාතය. සෙවණැල්ලේ දිග අතර අනුපාතය. සෙවණැල්ලේ දිග අතර අනුපාතය. අපි දන්නවා මීටර 20 කණුවේ සෙවණැල්ලේ දිග මීටර 3ක් නේ. मीटर 1 කණුවේ සෙවණැල්ල දිග මීටර 4.8. දැන් මේක වෙලා අනුලෝම සමානුපාතයක් නේ. මේ අනුලෝම සමානුපාතයක් නිසා මේ අනුපාතය අනුපාත දෙක එකම්ම සමාන වෙනවා. එමණි මෙය අපි මෙතන ලියන්න ඕනේ අනුලෝම සමානුපාතයක් නිසා. අනුලෝම සමානුපාතිකයක් නිසා. සමානුපාතිකයක් නිසා මේ අතර අනුපාත 20 h තමයි කණුවල උස අතර අනුපාතය. සෙවණැලි වල දිග අතර අනුපාතය 3:4.8. දැන් දන්නවා මේ තියෙන අනුපාතයයි මේ අනුපාතයයි සමාන වෙනවා. ඒ අනුව මෙතන අපිට මේ අනුපාතයක් භාග විදිහට ලියන්න පුළුවන්. ඒ අනුව මේ භාග දෙක මේ විදිහට ලියලා
සුළු කරන්නයි තියෙන්නේ නේ. මේ 4.8න් හරහාට වැඩි කරනවා මේ දෙකෙන් හරහාට වැඩි කරනවා. 20 වැඩි කිරීම 4.8 සමාන වෙනවා 3 වැඩි කිරීම h. යනු 20 4.8න් වැඩි කරුවම දශම ස්ථානයේ අයින් වෙලා දෙකෙන් වැඩි කරමු. දෙවරක් 8 16 දෙවරක් 4 8 1 9 96 සමානයි 3යි h සමානයි 3 වෙනවා 3 වරක් 3යි 3 වරක් 2යි. එම නිසා ඔය කියන කණුවේ උස මීටර 32ක්. එම නිසා එම කණුවේ උස සමානයි 32යි මීටර. කියලා අපිට ලබා ගන්න පුළුවන්. කණුවේ උස මීටර 32ක් වෙනවා. හොඳයි. ඔය වගේම තව ගානක් දෙනවා නේ. අපිට කියනවා මෙහෙම කතාවක්. බලන්න. කර්මාන්ත ශාලාවක් තැනීම සඳහා බිම් සකස් කිරීමට බස් කපන යන්ත්‍ර 3කට දින 15ක් ගත වෙනවා. බස් කපන යන්ත්‍ර 3ක් තියෙනවා. ඕකට දින 15ක් ගත වෙනවා. අපිට කියනවා දින 9කින් වැඩේ අවසන් කරන්න. යන්ත්‍ර කීයක් ඕනද කියලා. මේ වැඩේ ඉක්මන් කරන්නයි ඕනේ. එහෙනම් යන්ත්‍ර ගාන 3ක් විදිහට හරියනවද? නෑ. යන්ත්‍ර ගාන වැඩි කරන්න ඕනේ. ඒතර දින ගාන අඩු වෙනකොට යන්ත්‍ර ගාන වැඩි වෙනවා. එතකොට මේ සමානුපාතය ප්‍රතිලෝම සමානුපාතය. ඒකත් ඒ විදිහටම හදන්න පුළුවන්. අපි ගාමු එතකොට එවිට අවශ්‍ය යන්ත්‍ර ගණන x කියලා. ඒ අනුව අපිට දින ගණන අතර අනුපාතය සහ යන්ත්‍ර ගණන අතර අනුපාතය විදිහට ප්‍රතිලෝම සමානුපාතයෙන් මේ ගාන හදන්න පුළුවන්. ඒ අනුව අපි දෙවෙනි කොටස හදන්න අපි කියමු අවශ්‍ය යන්ත්‍ර ගණන. අවශ්‍ය යන්ත්‍ර ගණන xi ගණන. xi ගණන. එතකොට අපි ඉස්සෙල්ලාම ලියමු යන්ත්‍ර ගණන අතර අනුපාතය. යන්ත්‍ර ගණන අතර අනුපාතය. අපි ගත්තොත් 3 අනු x කියලා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ 3යි දෙවෙනි අවස්ථාවේ x. 3 අනු x. ඊට පස්සේ ලියමු දින ගණන අතර අනුපාතය. දින ගණන් අතර අනුපාතය. දින 3කට යන්ත්‍ර 15ක් ඕනයි කියනවනේ. දින x ගණනක් යන්ත්‍ර 3කට දින 15ක් ගත වෙනවා. යන්ත්‍ර x වලට යන දින ගණන 9යි. දින ගණන 9යි. යන්ත්‍ර 3කට දින 15ක් ගත වෙනවා. යන්ත්‍ර x වලට ගත වෙන දින ගණන 9යි. ඒ අනුව මේක ප්‍රතිලෝම සමානුපාතයක්. මේ ප්‍රතිලෝම සමානුපාතයක් නිසා මේ ප්‍රතිලෝම සමානුපාතිකයක් නිසා මෙතනදී අපි දැන් අනුලෝම සමානුපාතයේදී වගේ නෙමෙයි 3 අනු x 15 අනු 9 නෙමෙයි කරන්නේ අපි ලියන්නේ 9 අනු 15 කියලා. right ඔය විදිහට ලියාගෙන මේ දෙක භාග විදිහට ලියා ගන්නවානේ. ගාන හදන්නට කලින් හදපු විදියම තමයි. අරගෙන සුළු කරනවා. x වලින් මේ පැත්ත වැඩි කරනවා 15 වලින් මේ පැත්ත වැඩි කරනවා 3 වර 15 සමානයි 9 වැඩි x 9යි x සමානයි 45යි යනවා 45 සමානයි 9යි x සමානයි 5යි කියලා. ඒ අනුව දින 15කින් කරන්න යන්ත්‍ර 3ක් නම් දින 9කින් කරන්න යන්ත්‍ර 5ක් අවශ්‍යයි. එම නිසා අවශ්‍ය යන්ත්‍ර ගණන 5කි කියලා ලියන්න වෙනවා. right. ඒ ගාන එතනින් අවසන් වෙනවා. දැන් අපි බලමු වෙන 8 වෙනි ගාන. 8 වෙනි ගානේ අයන්න කොටස 8 වෙනි ගානේ අයන්න කොටසෙන් කියන දේ පොඩ්ඩක් බලන්න. අල්මාරියක ලකුණු කළ මිල රුපියල් 60000. ඒ විකිණීමේදී 108ක වට්ටමක් ලබා දෙනවා. ඒ විකුණු මිල සොයන්න. අපි දන්නවා 108ක වට්ටමක් ලබා දෙනවා කියන්නේ ඒ ලකුණු කරපු මිලෙන් 108ක් අඩු කරනවා. එතකොට එහෙනම් අල්මාරිය ලකුණු කළ මිල. එන්න මේ වගන්ති ලිව්වට කමක් නැහැ නලිව්වත් කමක් නැහැ. ලකුණු කළ මිල. ලකුණු කළ මිල අපිට කියනවා රුපියල් 60000. ඒක විකුණනකොට මොකද කරන්නේ 108ක අඩු කරනවා. එතකොට මේ මිලෙන් 108ක් අරගෙන ඒක අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 108ක් අඩු කරලා 100න් 8ක් අඩු කරනවාම 192ක් ගත්තද හරිනේ. ඒ අනුව ඒ විකුණන මිල අපිට ලබා ගන්න පුළුවන් මේකෙන් 192ක් ගැනීම. එම නිසා ඒ විකුණන මිල
රුපියල් 60000 තියෙනවා. 60000න් 192ක් ගන්න. 192ක් ගන්න. එතකොට 192ක් ගත්තාම 108ක් අඩු වෙලා එන්නේ. ඒතකොට මේ බිඳු දෙකට මෙහෙම ගියාම ඒ අනුව රුපියල් 6න් වැඩි කරන්න ඕන බිඳු දෙකක් අකට දාන්න. 6 වරක් 2 12යි. 6 වරක් 9 54යි 55යි. බිඳු දෙකක් දාපුවම 55200. එහෙනම් අල්මාරිය විකුණලා තියෙන්නේ 55200. ඒ වගේම ඒ ඊළඟ ඒ ගානෙම ආයන්න කොටසෙන් කියනවා නිවසක් විකිණීමේදී තරවකරුට 103ක කොමිස් මුදල ලැබෙයි. ඔහුට ලැබෙන කොමිස් මුදල රුපියල් 36000ක් නම් නිවස විකුණුම මුදල. ඒ කියන්නේ නිවස විකුණුම මුදලින් 103ක වටිනාකම තමයි ඔය කියන 36000. දැන් නිවස විකුණුම මුදල 100% හොයන්න ඕනේ. ඒ අනුව එතනදී අපිට යන්න පුළුවන් තරවකරුට ලැබුණු මුදල. තරවකරුට ලැබුණු මුදල. ලැබුණු මුදල අපිට කියනවා රුපියල් 36000 කියලා. රුපියල් 36000. මේක ඇවිල්ලා නිවස විකුණු මුදලින් 103ක් නේ. එම නිසා නිවස විකුණු මුදලින් 103ක් 103 රුපියල් 36000 කියලා අපිට කියන්න පුළුවන්. එතන 103ක් 36000 නිවස විකුණු මුදල 100නේ. 102ක් ගන්න තුනේ ඉඳලා 100න් වැඩි කරන්න. එම නිසා නිවස විකුණු මුදල නිවස විකුණු මුදල 102ක් ලබා ගැනීම සඳහා රුපියල් 36000 තුනෙන් බෙදන්න ඕනේ. 100ම ගන්න මේක 100න් වැඩි කරන්න. එතන 3 වරක් 1යි 3 වරක් 12 36යි. ඒ අනුව මෙතන දෙනවා 12යි බිංදු 3ට තව බිංදු දෙකක් දාන්න. ඒ අනුව 1,210,000කට තමයි ඔය කියන නිවස විකුණලා තියෙන්නේ. ඒ වගේම ඔක ඉයන්න කොටසෙන් කියනවා රුපියල් 25000 110 සුළු පොලියට ණයට ගන්නා සමන් අවුරුද්දක් අවසානයේ ගෙවිය යුතු මුළු මුදල. අපි දන්නවා සමන් ගන්න 110 සුළු පොලියට. ඒක 25000න් 110ක් ගත්තාම අවුරුද්දට ලැබෙන පොලියනේ. අවුරුදු 3කට ගෙවන්න ඕන පොලිය ඒක පොලියෙන් වැඩි කරපුවාම ලබා ගන්න පුළුවන් නේ. ඒ අනුව අපි මෙහෙම කරමු. කියන්න ඔහු ණයට ගත් මුදල කියලා නම් වගන්ත කියන්න පුළුවන්. හරිද? ණයට ගත් මුදල. ඒක ලියමු එහෙනම්. ණයට ගත් මුදල සමාන රුපියල් 25000. 25000යි. එම නිසා අවුරුද්දට පොලිය. අවුරුදු එකකට පොලිය. තුනේ රුපියල් 25000න් අපිට කියනවා 25000න් 10ක් තමයි සුළු පොලිය වෙන්නේ. ඒත් අවුරුද්දට පොලිය වෙන්නේ මේකෙන් 10%. ඒක බින්දු කැපිලා ගියාම රුපියල් 2500යි නේ. රුපියල් 2500යි. ඊට පස්සේ මේක තුනෙන් වැඩි කරපුවාම අවුරුදු 3ට පොලිය ලබා ගන්න පුළුවන්. අවුරුදු 3ට පොලිය. ඒ අනුව රුපියල් 2500 තුනෙන් වැඩි කරන්න ඕන. ඒනවා රුපියල් 7500යි කියලා. ඒක අවුරුදු 3ට පොලිය යනවා. තමයි අහන පොලිය නෙවෙයි. අවසානයේ ගෙවිය යුතු මුදල. මේ පොලිය අර මුදලට එකතු කරන්න. එම නිසා ගෙවිය යුතු මුළු මුදල ලබා ගන්න රුපියල් 25000ට 7500ක් එකතු කරනවා. ඒ අනුව 7500ක් එකතු කරපුවාම කීයද එන්නේ? 0.5යි 5යි 7යි 5යි 12යි 2යි 1යි 3යි 32500ක් ගෙවල තමයි ණයෙන් නිදහස් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ කොටසෙන් කියවෙන්නේ රුපියල් 40000ක මුදලක් 105 වාර්ෂික සුළු පොලියට ණයට ගන්නා මිනිසේ රුපියල් 48000ක මුළු මුදලක් ගෙවන ණයෙන් නිදහස්. ඔහු ණය වී සිටි කාලය. අපි දන්නවා ණය වී සිටි කාලය සොයන්න නම් මුළු පොලිය අවුරුද්දට පොලිය බෙදන්න. යනවා මෙතන 40000 අවුරුද්දට පොලිය ලබා ගන්න පුළුවන් නේ. 40000න් 105යි නේ. යනවා රුපියල් 40000 සඳහා අවුරුදු එකකට පොලිය අපි ලබා ගන්නවා.
අවුරුදු එකකට පොලිය. අවුරුදු එකකට පොලිය වෙන්නේ රුපියල් 40000යි 40000න් 5%. ඔක තමයි අවුරුද්දට පොලිය වෙන්නේ. ඒක බිඳු දෙකට ගියාම අවුරුද්දකට පොලිය වෙනවා 5 වරක් අතර 20 නිසා බිඳුවයි රුපියල් 2000යි මුළු පොලිය අපිට ලබා ගන්න පුළුවන්. ගෙවා ඇති මුළු පොලිය. ගෙවා ඇති මුළු පොලිය. මුළු පොලිය අපි දන්නවා 48000ක් කියවන ණයනේ 1000ක්. රුපියල් 48000ක් කියවන ණයනේ 1000ක් වෙනවා කියන්නේ 48000න් 40000ක් අඩු කරන්න ඕනේ. ඒතර පොලිය වෙන්නේ රුපියල් 8000යි. ඒතර ගෙවලා තියෙන මුළු පොලිය 8000යි අවුරුද්දේ පොලිය 2000යි. එහෙනම් ණය වීසිතී කාලය හොයන්න 8000 2000න් ගන්න ඕනේ. ඒ නිසා ණය වීසිතී කාලය කියලා 8000 බෙදනවා 2000න් නේ. මේ තියෙන මුළු පොලියනේ. අවුරුද්දේ පොලිය 2000යි. ඒක බෙදුවාම ණය වීසිතී කාලය අපිට ලැබෙනවා අවුරුදු 4යි කියලා. ඕක තමයි ණය වීසිතී කාලය. හරි. අපි යනවා 9 වෙනි ගාන. 9 වෙනි ගානේ අයන්න කොටස. AB සරල රේඛාවයි. ඉතින් මම ඇඳලා AB කියලා සරල රේඛාවක්. AB සරල රේඛාවේ O මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කිව්වම අපි මේදුරට සමානයි කියලා මොකක් හරි ලකුණක් දාන්න. O මධ්‍ය ලක්ෂය. O අරන්නේ තවත් සරල රේඛාවක්. දැන් මම මෙහෙම රේඛාවක් ඇඳලා ඕගලන්ට ඕන විදිහට ගන්න පුළුවන්. මෙහෙම රේඛාව. හැබැයි ලම්බක වෙන්න අදින් දෙපයක් හැටයි එහෙම ඇඳ. ඒක ඇත්ත නෙමෙයි. ඇත්තට මේක සාධාරණ අවස්ථාවක්. ඕරාන්දි ඕනම සරල රේඛාවක් නේ. ඉතින් ලම්බක නොවෙන්න නම් ගොඩක් හොඳයි. ඒතර ඕවරයින් සරල රේඛාවකට A හා B ලක්ෂවල සිට AB සහ BQ ලම්බක ඇඳ ඇත. මේ තියෙන්නේ A වලින් නම් ඇඳලා තියෙන ලම්බකයක් AB කියලා. B වලින් නම් ලම්බකයක් ඇඳලා තියෙනවා BQ කියලා. ලම්බකයක් ඇඳ ඇත. අපි කියනවා පළවෙනි කොටස ඊයේ තොරතුරු අනුව රූපතරාණක් අදින්න. right. දැන් මේ අනුව පළවෙනි කොටසෙන් අපි රූපතරාණක් යනවා. දෙවෙනි කොටසෙන් කියනවා AP සමානයි BQ බව වෙනවා. ඒ AP දුර සමානයි BQ දුර බව වෙනවා. කොහොමද වෙන්නේ? ඒක නියම උදාහරණයක් බලපුවාම අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රූපතරාණේ යවනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම්භව වෙනවනේ. මේ AP දුරයි BQ දුරයි අතරත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමබව කරන්න වෙන්නේ. උදාහරණ බේන්නොත් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලානේ. අංග සම වෙනවා. බලන්න මේ දුරට සමානයි. මේ කෝණය මේ ත්‍රිකෝණය මේ කෝණයට සමානයි ලම්බක නිසානේ. ඒ වගේම තවත් උගලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේ කෝණයයි සමානයි කියලා. ඒකට හේතුව බලන්න සරල රේඛා දෙකක් ඡේදයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒ අනුව කෝණ දෙකයි පාදයයි කෝණ දෙකයි අනුරූප පාදයයි නේ. ආන්ගේ නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කෝපා අවස්ථාවේ. අංග සම වෙනකොට ඒ AB දුර සහ BQ දුර සමාන වෙනවා. එහෙනම් අපි කරන්න දෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන එකනේ. ඒ අනුව අපි කියනවා APO සහ BQO. BQO ත්‍රිකෝණවල දැන් කෝකෝපාණි අපි කෝකෝපාණි වනේ ඉස්සලාවල යන්න AOP කෝණය. AOP කෝණය සමානයි BOQ කෝණය. ඒකට හේතුව අපි දන්නවා ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම ABO කෝණය සමානයි BQO කෝණය. හේතුව ලම්බක නිසා. ලම්බක දෙකක් නිසා. ඒ වගේම AO සමානයි OB. O මධ්‍ය ලක්ෂය නිසා. O මධ්‍ය ලක්ෂය නිසා. தත්ත්වය කියලා ලියන්න එපා මධ්‍ය ලක්ෂය කියලා අපි දීලා තියෙනවා. ඒ අනුව මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එම නිසා APO ත්‍රිකෝණය අංග සමයි BQO ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. AP සමානයි BQ කියලා කියන්න පුළුවන්. එම නිසා AB සමානයි BQ වෙනවා. AP සමානයි BQ වෙනවා.
හරිනේ AB සමානයි BQ වෙනවා right එහෙනම් ඒක වෙනවා ඊළඟ ඕකෙම දෙවෙනි කොටසකට ආයන කොටසනේ පළවෙනි කොටස නෙමෙයි ඊට පස්සේ ඕකෙම කියනවා ඔව් ආයන අපිට කියන්නේ මෙන්න මෙහෙම රූප සටහනක් තියලා තියෙනවා මේ රූප සටහනේ අපිට කියනවා රූප සටහනේ දිය කරපුවම A හා B වල අගයන් චයන ඉතින් මේක තරම් අමාරු නෑ අපිට මේ තියෙන සමාන්තර රේඛා දෙකක් නේ අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් මේ වගේ තීරයක් රේඛාවෙන් කපුනහම ඇති වෙන මෙන්න මේ කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. සමාන්තර රේඛා වලින් ඇති වෙන මිත්‍ර කෝණ වල එකතුව අංශක 180යි නේ. ඒ අනුව අපිට මෙතන ලියන්න පුළුවන් මිත්‍ර කෝණ නිසා මේ AA සහ 118 එකතු. ඒ කියන්නේ 2A එකතු 118 සමානයි අංශක 180. ඒ අනුව 2A වලගේ ලබා ගන්න පුළුවන් අපිට 180 න් 118ක් අඩු කරන්න ඕනේ. 2A සමානයි 180 න් අඩු කරන්න ඕන 110. එතන 2A 10න් 8ක් 2යි 7න් 1ක් 6යි 62යි. එතන ඒ වලගේ එනවා කියයි කියලාද 31යි කියලා. 31යි අංශක. එතන ඒ වලගේ 31 වෙනකොට මේකත් 31යි මේකත් 31යි. එතකොට මෙතන ඕගලන්ට බේන්න ඕන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණය මෙන්න මේ රේඛාව මේ පැත්තට දික් වෙලා තියෙනවා. මේ පැත්තට දික් වෙලා තිබීමෙන් හැදෙනවා මෙන්න මෙතන බාහිර කෝණය. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ අනුව බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව නිසා. ඒ අනුව මෙතනදී අපිට ලියන්න පුළුවන් බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව නිසා. සම්මුඛ කෝණ නිසා එකතුව නිසා අපිට ලියන්න පුළුවන් 130 සමානයි මේ A කෝණය එකතු කිරීම B. A කෝණය එකතු කිරීම B. ඒ අනුව B වලගේ ලබා ගන්න පුළුවන් 130න් A වලගේ 31 අඩු කරන්න ඕනේ. අපි දන්නවා 130න් 31ක් අඩු කරපුවාම 99යි කියලා. ඒතර B වලගේ 99 වෙනවා. හරි. ඒ ගානක් ඉවරයි. අපි යමු ඊළඟට 10 වෙනි ගාන. 10 වෙනි ගානේ අයන්න තියෙන්නේ කුඩා වර්ග ගුණාකාරයේ සෙවීම. ඒ අනුව 3යි A වර්ගය B අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් මේ විදිහටනේ. 3 වැඩි කිරීම A වල දෙවෙනි බලය වැඩි කිරීම B. ඒ වගේම 9යි A වර්ග B වර්ග අපි ලියන්න ඕනේ බලවල ගුණිතය කියන්නේ 9 කියන්නේ අපි දන්නවනේ 3 2යි කියන්නේ 3 2යි A 2යි B 2යි. ඒ වගේම 12යි AB වර්ගය ලියන්න පුළුවන්. ප්‍රථමක සාධක වලින් බෙදන් ගියොත් 12 කියන්නේ 2 වර්ගය වරක් 3. වැඩි කිරීම A වැඩි කිරීම B වර්ගය. කියන්නේ මේ ගුණිත හැටේ ලියපු ඒ වගේ ඉහළම බලවල ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. එම නිසා අපි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ 2 වගේම වැඩිම බලය 2 3 වගේම වැඩිම බලය 3 AA වගේම වැඩිම බලය A2 BA වගේම වැඩිම බලය B2. ඔන්න ඔය ටික ගුණ කරපුවාම කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා. 4 වරක් 9 36යි. එන කුඩා පොදු ගුණාකාරය එනවා 36යි A වර්ගය B වර්ගය කියලා තේරෙනවා. ඊළඟට ඒකෙම තියෙන ආයන්න කොටස තියෙන්නේ පොඩි වීජීය භාගය. හැබැයි වීජීය භාගය තියෙන්නේ දෙවෙනි වාර. කමන්නේ මේක අපි හදමු. එකයට x දාන එක තමයි කුඩා පොදු ගුණා මෙතන හරය වෙන්නේ. මෙතන හරය අපිට සකස් කරගන්න වෙනවා. මෙතන අපි දන්නවා වර්ග දෙක අන්තරේ තියෙන්නේ. යනවා මෙතන ලියන්න පුළුවන් x න 1 x දාන 1 කියලා. එතකොට මෙතන දැන් අපි කුඩා පොදු ගුණාකාරය ගන්නකොට කලින් ගත්තා වගේ ඉහළම බල ගන්න දෙන්නේ. නමුත් ඉතින් බල හැටියට දෙන්නේ එකක් x දාන 1 අනික x වෙන එක නේ. x දාන 1 අනික x වෙන එක. right. එතකොට මේ කුඩා පොදු ගුණාකාරයෙන් මේ හරය බෙදුවාම x දාන 1ට x දාන 1 ඉවත් වෙනවා x වෙන එකෙන් විතරක් එක වැඩි වෙන්නේ. එක වැඩි වෙනවා x වෙන එකෙන්. ඊළඟ මේ හරයෙන් මේ හරය බෙදුවාම මේ කුඩා පොදු ගුණාකාරයෙන් මේ හරය බෙදුවාම x වෙන එකක් කැපිලා යනවා x දාන එකක් වෙනවා. ඉතුරු වෙන්නේ එක විතරයි. එකෙන් වැඩි වෙන්න 3 1 පරක් 3 3යි.
ඊළඟට අපි ලවයේ වරහන් ඉවත් කරපුවාම එකෙන් x ඍණ 1 ධන 3 යට තියෙන x එකතු 1 x ඍණ 1. එයානම් මෙතන සුළු කරන්න පුළුවන් අපිට. අපි දන්නවා යට තියෙන x ධන 1 x ඍණ 1 උඩ සුළු කරන්න පුළුවන් x ඍණ 1යි ධන 3යි කියන්නේ ධන 2. ඔන්න ඕකයි පිළිතුර බීජීය භාග. මේවා අපි බීජීය භාග පාඩම් අන්තර දෙවිලි වාරේ තියෙන්නේ. අපි ඒවා පන්තිදී අනිවාර්යයෙන්ම කරනවා. ගැටුවක් ඇති කරගන්න එපා. right. දැන් බලමු යන්නකොට සඳහා මේ වගේ රූපයක් අපිට ලබා දීලා තියෙනවා. අපිට මේ රූපයේ තුල මේ රූපය පිටපත් කරගෙන අපිට කියනවා මේ දීලා තියෙන තොරතුරු රූප සටහනේ සටහන් කරන්න කියලා. ඒ අනුව අපිට කියනවා මෙම ත්‍රිකෝණයේ BEC කෝණය සමානයි BCE කෝණය. BEC කෝණය කියන්නේ මේක. ඕක සමානලු BCE කෝණයට. මෙන්න මේ කෝණයට සමානයි. ඒතර මෙතනට එකම ලකුණක් යොදීමෙන් අපිට තේරෙනවා මේ කෝණ දෙක සමානයි. තව කියනවා CE සමානයි CD කියලා. ඒතර CE කියන්නේ මේ රේඛාවේ දිග ඒක සමානයි CD රේඛාවේ දිගට. ඔන්නෝම කියනවා. හොඳයි. ඔන්න ඔතන තමයි අපි කියන තොරතුරු ටික. මේක එක සැරේ කොහොමද කියලා තියෙනවනේ. right. ඒක තමයි ගානේ පළවෙනි කොටස. දෙවෙනි කොටසෙන් කියනවා BCE පාද අණුව කවර වර්ගයේ ත්‍රිකෝණයක් දැන්න හේතුයිතෝ කියන්නේ. මේ BCE කියන ත්‍රිකෝණය පාද අණුව කවර වර්ගයේ ත්‍රිකෝණයක්. දැන් හොඳටම කියනවා අපිට මෙන්න පැහැදිලි මේ කෝණය සමාන. ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමාන නම් ඒ සමාන කෝණ ඉදිරියෙන් තියෙන මේ පාද දෙක මොකද වෙන්නේ? සමානයි. එයාලෝ මේ පාදයයි සමාන වෙනකොට මේ ත්‍රිකෝණය සමද්විපාදී ත්‍රිකෝණයක් වෙනවා. ඒක හේතු සහිතව කියන්නේ. ගෝමිල කන් දෙක කියලා දාන්න. එයන් අපිට කියලා දෙනවා BEC කෝණය සමානයි. BEC කෝණය සමානයි BCE කෝණය නිසා. E කෝණය නිසා ඒවට ඉදිරියෙන් තියෙන පාද සමානයි. BC රේඛාව සමානයි BE රේඛාව වේ. එම නිසා BCE ත්‍රිකෝණය සමද්විපාදී ත්‍රිකෝණයකි. සමද්විපාදී ත්‍රිකෝණයකි කියලා කියන්න පුළුවන්. තුන්වෙනි කොටසේ මොකක්ද කියන්නේ? තුන්වෙනි කොටසේ කියනවා BCE කෝණය යගේ. BCE කෝණය යගේ. ඒ කියන්නේ BCE කෝණය යගේ කියන්නේ මෙන්න මේ කෝණය යගේ. අපි දන්නවා මේ කෝණ දෙක සමානයි. මේ දෙකේ එකතුව තමයි මේ කෝණය. මොකද හේතුව බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ එකතුව. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික්කින් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමාන නිසා මේ දෙකේ එකතුවට මේක සමානයි. නමුත් මේ දෙක සමානයි. එහෙනම් මේ වගේ දෙගුණයක් වෙනවා මේ 140. එහෙනම් මේක වෙනවා 140 දිග දෙකනේ. මේ කෝණයගේ 70ක් වෙනවා. ඒක ලියන්නේ මෙහෙමයි. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව නිසා. අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුව නිසා අපිට ලියන්න පුළුවන් අංශක 140 සමාන වෙනවා BCE කෝණය එකතු කිරීම BCE කෝණය එකතු කිරීම BEC කෝණය. එතන මේ දෙක සමානයි. ඒ අනුව මේ වගේ දෙගුණයක් තමයි මෙතන ඉතින් කියලා තියෙනවානේ. එම නිසා 140 කියලා කියන්නේ දෙගුණයක් BCE කෝණය. දෙපසම දෙකෙන් බෙදුවාම BCE කෝණය එනවා අංශක 70යි කියලා. ඔන්න ඔය විදිහට. right. ඊළඟට CDE කෝණය අහන්න. ඒතර CDE කෝණය කියන්නේ මෙන්න මේකනේ. CDE කෝණය. ඒකෙදි ඒ කතාව අපිට කියන්න පුළුවන්. මේ CDE කෝණයයි CED කෝණයයි සමාන වෙනවා මේ පාද දෙක සමාන නිසා. මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමාන වෙනවා. නමුත් මේ දෙකේ එකතුව මේකට සමානයි. එයි මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන නිසා. දැන් මේක 70යි කියලා මොහොතක කලින් පෙන්නනවා. මේ 70 සමානයි මේ දෙකේ එකතුව. නමුත් මේ දෙක සමාන නම්
මේක වගේ දෙගුණයක් වෙනවා. මේක යනවා මේක 70 නම් මේක 35ක් වෙනවා. ඉතින් ඔය ටික ලියන්න ඕනේ අපි. ඔය ටික ලියන්න ඕනේ. මේ බලන්නකො. යනවා රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 අපිට කියනවා CDE කෝණය යහන් අපි ලියනවා පුතේ CDE ත්‍රිකෝණයෙන් CDE ත්‍රිකෝණයෙන් CE සමානයි CD නිසා CD නිසා අපිට ලියන්න පුළුවන් CDE කෝණය සමානයි E කෝණය සමානයි CED කෝණය. හරි. නමුත් බාහිර කෝණය සමානයි අර හේතුවම අභ්‍යන්තර සම්මුඛ එකතුව නිසා. අභ්‍යන්තර සම්මුඛ එකතුව නිසා අපිට ලියන්න පුළුවන් මේ දෙක එකතුව CD අපි ලියන්න පුළුවන් BCE කෝණය අපි ලබාගත්ත BCE කෝණය සමානයි CDE කෝණය එකතු කිරීම CED කෝණය. ඒතර BCE කෝණය 70යි කියලා ලබාගත්තනේ. ඕක සමාන වෙනවා දෙගුණයක් මේ කෝණ දෙක සමාන නිසා CDE කෝණය. දැන් දෙපසම දෙකෙන් බෙදුවොත් CDE කෝණය සමානයි 70 බෙදීම 2 අංශක 35යි කියලා අපි ලබාගෙන තියෙනවා. අංශක 35යි. ඊළඟට අපිට කියනවා ABE කෝණය. ABE කෝණය 4 ගුණයක් CDE කෝණය කියලා. ABE කෝණය කිව්වේ මේකනේ. CDE කෝණය වගේ 4 ගුණයක් කියලා නේ. ඒ අනුව අපිට රෝම ඉලක්කම් 5න් කියන්න පුළුවන්. අපි ගමු බලන්න CDE කෝණය වගේ 4 ගුණයක් ගමුනේ. එම නිසා CDE කෝණය වගේ 4 ගුණයක්. 4 ගුණයක් CDE කෝණය සමානයි 4න් 35 වැඩි කරනවා. ඒතර එනවා 140යි කියලානේ. ඒතර මේ 140 තමයි අතන දෙන්නේ. එම නිසා අපිට දෙලින්ම ලියන්න පුළුවන් ABE කෝණය. එම නිසා ABE කෝණය සමානයි 4 ගුණයක් CDE කෝණය කියලා. හරිනේ? right. එතකොට එහෙනම් ඔන්න 10 වෙනි ගානක් ඉවරයි. right. දැන් බලන්න 11 වෙනි ගාන. 11 වෙනි ගානදී නිර්මාණ ගාන. සාමාන්‍යයෙන් ඔය B කොටසට ජාන්තිය ගණන් දෙකකොත් නිර්මාණ ගානකොත් අනිවාර්යයෙන්ම වෙනවා. ඒ කියන්නේ ජාන්තිය ගණන් තුනක් වෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ ගණන් තුනේ දෙකක් නම් උත්තර ලියන්නම සිද්ධ වෙනවා. හොඳයි. අපි ඉස්සෙල්ලාම දීලා තියෙනවා ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න කියලා ආයන්න කොටස හැටියට. කොටස නිදානේ ආයන්න කොටස ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න කියලා අපි කප්සරහනක් ඇඳලා තියෙනවා. අපිට කියනවා BC පාදයේ සෙන්ටිමීටර 8යි AB පාදය 6යි ABC කෝණය ඍජු කෝණයක් වන ABC ඍජු කෝණික ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා. ඉතින් ත්‍රිකෝණ නිර්මාණය පිළිබඳව ඔයගොල්ලෝ හොඳට දන්නවා. එතකොට අපි මේක කප්සරහනට ඇඳලා දීලා වෙන අනුනිර්මාණය. ඉස්ලාම මේ BC රේඛාව සෙන්ටිමීටර 8 ලකුණු කරන්න ඕනේ. ඒකට අඩිකොත් තියලා මම කැමති දිගට ලකුණු කරගන්නවා. ඒක මම තමන් කැමති ලක්ෂයක් ලබා ගන්නවා. උතනට සෙන්ටිමීටර 8ක දිග ලකුණු කරන්න ඕනේ. ඒක කව කටුවට ගන්න ඕන සෙන්ටිමීටර 8ක් නේ. කව කටුවට සෙන්ටිමීටර 8ක දිගක් ගන්න ඕනේ. ඒක කව කටුවේ අපි බිඳුවේ තියලා අනිකොත් ඉන්දියක සෙන්ටිමීටර 8ක දිගක් අපි ලබා ගන්නවා. ලබාගෙන ඒ දුර මෙතන ලකුණු කරනවා. මෙතනට සෙන්ටිමීටර 8යි. ඔයගොල්ලන්ට මතකයිද 9 පන්තියේදී අපි මේ වගේ නිර්මාණ කළා. මෙන්න BC රේඛාව මෙන්න සෙන්ටිමීටර 8.0. ඊට පස්සේ අපි B වල අංශක 90 නිර්මාණය කරනවා. 9 පන්තියේ අංශක 90 නිර්මාණයකට ක්‍රම දෙකක් කියලා දුන්නා. එකෙන් පහසුකමේ තමයි B වලට අපි ලම්බකයන් නිර්මාණය කරන එක නේ. ලම්බකයන් නිර්මාණය කරනවා. මේ දෙපැත්තෙන් මෙහෙම ඡාපනයක් ගහලා මෙතනින් කියලා මෙහෙම ඡාපයකොත් ඒ දුර වෙනස් කර මෙතනින් කියලා මෙහෙම ඡාපයකොත් ගහපුවාම ඒ ලම්බකේ නිර්මාණය වෙනවා නේද? ලම්බකේ නිර්මාණය වෙනවා. අඩිකොත් තියලා මේ ඡාප කැපුවෙන් ජා කරන්නයි තියෙන්නේ. ලම්බකේ නිර්මාණය. මේ ලම්බකයේ දිගේ අපි සෙන්ටිමීටර 6ක් ලබා ගන්න ඕනේ. ආය අඩිකොත්ෙන් තමයි
සෙන්ටිමීටර් 6 ලබා ගන්න වෙන්නේ. ඒක ගාව කට්ටේ ආයෙත් වීඩියෝ 6ක් දිගාරින්න ඕනේ. 1 3 4 5යි 6යි. මොන සෙන්ටිමීටර් 6ක් ගත්තා ගාව කට්ටේට. හරියට මේ 6 මේකේ ලකුණු කරන්න ඕනේ. දී වල තියලා ලෙම් චාර්ජ් එකක් අපුවාම මේ දිග සෙන්ටිමීටර් 6ක් වෙනවා. සෙන්ටිමීටර් 6ක් වෙනවා. ඊට පස්සේ 6.0 මෙතන තමයි ඔය කියන A ලක්ෂය. ඊට පස්සේ අපි AC ආ කරනවා නේ. AC ආ කරනවා. A සහ C ආ කරපුවාම AC දිග ලබා ගන්න. ඔන්න විතර අපි යා කරලා ත්‍රිකෝණය නිර්මාණය කරනවා. ත්‍රිකෝණය නම් නිර්මාණය කරනවා. ඊට පස්සේ බලන්න ඒ අයන්න. AC පාදයේ දිග නොමැන AC සමානයි 10යි CN බව පෙන්වන්නට ගණිතමය ක්‍රමයක් යෝජනා කරන්න. ඔයගොල්ලෝ දන්නවා ද්විකෝණික ත්‍රිකෝණ සඳහා අපිට රේඛා දෙකක දිග දන්න විට තුන්වෙනි රේඛාවේ දිග ලබා ගන්න පයිතගොරස් සම්බන්ධය තමයි වැදගත් වෙන්නේ. ඒ පයිතගොරස් සම්බන්ධය මගින් AC දිග සෙන්ටිමීටර් 10 බව අපි දන්නවා. එතකොට අපි දන්නවා 8 වර්ග කරපුවාම 64යි 6 වර්ග කරපුවාම 36යි 64යි 36යි කරපුවාම 100යි. ඒ කියන්නේ මෙතන අපිට සමගතවස්තුවේ වර්ග බලය වර්ග සෙන්ටිමීටර් 100ක් වෙනකොට AC පාදයේ දිග සෙන්ටිමීටර් 10ක් වෙනවා. ඒ අනුව මෙතනදී ලබාගෙන අපිට ඒක ලියන්න කියන්නේ නැහැ. අපිට කියනවා AC පාදයේ දිග 10යි CM බව වෙනකොට ගණිතමය ක්‍රමය යෝජනා කරන්න. ඒක අපිට ලියන්න පුළුවන් ආයන්න ක්‍රමය තමයි පයිතගොරස් සම්බන්ධය. පයිතගොරස් සම්බන්ධය. ඔන්න ඔහොම ලියුවාම හොඳටම ප්‍රමාණවත්. සම්බන්ධය මගින් AC දිග සෙන්ටිමීටර් 10 බව පෙන්වන්න පුළුවන්. හොඳයි. ඒක ආයන්න. ලියන්න කොටසින් අපිට ආයෙ කියනවා රෝම ඉලක්කම් 1 B හා C ලක්ෂ දෙකට සමතුලිත තරණය වන ලක්ෂයක ප්‍රතිශතයන්. B කියන ලක්ෂයට C කියන ලක්ෂයට මේ ලක්ෂ දෙකට සමතුලිත තරණය වන ලක්ෂයක ප්‍රතිශතය. අපි දන්නවා ලක්ෂ දෙකට සමතුලිත තරණය වන ලක්ෂයක ප්‍රතිශතය කියලා නමක් කියනවා. මොකක්ද? ලම්බ සමච්ඡේදය කියන්නේ. එහෙනම් අපි ලම්බ සමච්ඡේදක නිර්මාණය කරමුනේ. මෙහෙම ඡාපයක් ආයෙ මෙතනින් කියලා මෙහෙම ඡාපයක් භාගයට වඩා වැඩියෙන් අරගෙන ඊට පස්සේ පුතේ ඡාපය ගෑන කරපුවාම අදාළ ලම්බ සමච්ඡේදකය ලැබෙනවා කියන්නේ. ඉතිහාසයේ ලක්ෂ දෙකට සමතුලිත ගමන් කරන ලක්ෂයක ප්‍රතිශතය වෙන්නේ ඔන්න ඔය ලම්බ සමච්ඡේදකය. මේක තමයි මතේ. ඊළඟට කියනවා AC රේඛාව හමුව ලක්ෂ x ලකුණු වල. AC රේඛාව හම් වෙනවනේ මෙතනදී. ඕක x ලකුණු කරන්නේ. අනුව bx ආකාර දිගමයි. ඊළඟට bx ආකාරනවනේ. bx ආකාරපුවාම ඒක දිගමයි ඉන්නේ. මෙන්න එහෙමයි. bx ආකාර. හරි. bx ආකාර දිගමයි. මොන බලන්න මම මයින්නවා. හරියට bx වල දිග අඩිකෝදු තියලා මයින්නවා. දැන් මේ අඩිකෝදුෙන් අපි දිග වලගත්තේ. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. ඒ බලන්න සෙන්ටිමීටර 1යි 2යි 3යි 4යි 5යි. මෙතන දුර සෙන්ටිමීටර 5යි. එහෙනම් bx දිග සෙන්ටිමීටර 5යි කියලා අපිට පේනවනේ. එතකොට අපි ලියන්නේ කොහොමද ඒක? රෝම ඉලක්කම් 3නේ. රෝම ඉලක්කම් 3. කියන්නේ රෝම ඉලක්කම් 3 අපිට ලියන්න පුළුවන් bx සමානයි 3යි 5යි CA කියලා. 5යි CA. අපෙන් අහනවා ඊට පස්සේ හතරවෙනි කොටසට AC හා bx රේඛාවල දිග ප්‍රමාණ අතර සම්බන්ධය. දැන් AC රේඛාව 10යි CN කියලා කිව්වනේ. bx රේඛාව 5යි CN කියලා වෙනවා. මොකද්ද ඔය දෙක අතර සම්බන්ධය? අපිට ගෙලින්ම කියන්න පුළුවන් AC ගෙන් භාගයක් තමයි bx. ඊට වඩා ලස්සනයි AC රේඛාව bx වගේ දෙගුණයක් කියලා කිව්වොත්. ඒ අනුව රෝම ඉලක්කම් 4ට අපිට සටහන් කරන්න පුළුවන් AC රේඛාවේ දිග දෙගුණයක් වෙනවා bx වගේ කියලා. ඔන්න ඕක තමයි බලාපොරොත්තු වෙන සම්බන්ධය. කවුරු හරි ළමයෙක් කියලා තියෙනවා නම් bx කියන්නේ AC ගෙන් භාගයක් කියලා ඒකත් නෙවෙයි. 12 වෙනි ගානේ 12 වෙනි ගාන පටන් ගන්නකොටම පොඩි කනගාටුදායක කතාවක් තියෙනවා කියන්නේ ඕකේ මේ පොඩි වැරදීමකින් තමයි පොඩි දෙවෙනි කොටස මම ඇතුළත් කරලා තියෙන්නේ. මධ්‍යන්න ලකුණු සෙන්න මේ වගේ ගානක් දුන්නාම තාම ඔයගොල්ලන්ට බෑ. ඒ නිසා මම සිද්ධාම ඉල්ලා සිටිනවා දෙවෙනි කොටස කපා හරින්න. දෙවෙනි කොටස කපා හරි. ඒ අනුව
මේ වගේ පන්ති ප්‍රාන්තර සහිත තොරතුරු දත්ත අපිට ලබා දුන්නාම අපි මේ පන්ති ප්‍රාන්තර වලින් දත්ත වලට උත්තර ලියන කීපයක් තමයි 9 පන්තියේදී ඉගෙනගෙන තියෙන්නේ. යනවා පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ මෙන්න ව්‍යාප්තියේ මාත පන්තිය සොයන්නේ. මේකේ තියෙන්නේ 940ක් ගණිත විෂයේදී ලකුණු 70න් ලබාගත් ලකුණු පිළිබඳ විස්තර කරලා තමයි මේ වගුවේ තියෙන්නේ. යනවා පළවෙනි කොටසෙන් අපෙන් අහනවා මාත පන්තිය සොයන්නේ. ඒ කියන්නේ දත්ත වැඩිම ගණනක් ඇතුළත් වෙන පන්තිය තමයි මාත පන්තිය කියන්නේ. මේ වගුව අනුව දත්ත 7ක් තියෙන ළමයි 7 දෙනෙක් ඉන්නේ. එන්න මේ ලකුණු 29.35 අතර. යනවා අපිට මෙතනදී මාත පන්තිය කියන්න පුළුවන් අපිට 29.35 කියලා. ඒක තමයි උත්තරය. ඒතර දෙවෙනි කොට තමයි අතාරින්න කියලා කිව්වා. ඒක පොඩි වැරදීමක්. ඒක ඔයගලන්ට 10 පන්ති අවසානයේ 10 තුන්වෙනි වාරයේ ඊළ පාඩමක් තමයි ඇසුරින් තමයි ඒක උත්තර දෙන්න වෙන්නේ. ඊළඟ තුන්වෙනි කොටස වෙන්නේ මෙම විභාගයේ විශිෂ්ට ලකුණ ලෙස 35ක අධික ලකුණක් තීරණය කරේ නම් එසේ ලකුණු 35කට අධික ලකුණු ලබාගත් සිසුන්ගේ ප්‍රතිශත ලකුණු 35ට වැඩියෙන් ගන්න තමයි අධික ලකුණු තමයි විශිෂ්ට ලකුණ කියලා දාලා තියෙන්නේ. 35ට වැඩියෙන් ගත්ත වෙන්නේ මේ 6 දෙනා, මේ 5 දෙනා, මේ 4 දෙනා, මේ 3 දෙනා, මේ 2. ඒක 6යි 5යි 11යි 15යි 13යි 18යි 2යි 20. යන මේ 40 දෙනාගේ 20 දෙනෙක්ම 35ට අඩුවෙන් වැඩියෙන් අනන් තියෙනවා. ඒ අනුව 40ට 20 දෙනෙක් අධික ලකුණු ලබාගෙන තියෙනවා නම් 100ට කොච්චරද කියන එක තමයි අපෙන් අහන්නේ. යනවා අපි දන්නවා 20 වරක් 1යි 20 වරක් 2යි දෙවරක් 50යි. ඔය ශිෂ්‍ය පිරිසෙන් 150ක්ම අරන් තියෙන්නේ 35ට අධික ලකුණු. හතරවෙනි කොටසෙන් අහනවා මෙම සිසුන් සමූහයේ අහමලස එක් සිසුවෙක් තෝරාගත් විට ඔහු ලකුණු 50 වූ ඊට වඩා වැඩියෙන් ලබාගත් අය වීමේ සම්භාවිතය. 50 වූ ඊට වැඩියෙන් ගත් සිසුන් ගන්නා අය වීමේ සම්භාවිතය. මේ ළමයි 4 දෙනාගෙන් අහමලස ළමෙක් තෝරාගත්තොත් 50 වූ ඊට වැඩියෙන් ලබාගෙන තියෙනවා මේ 4 දෙනා, මේ 3 දෙනා සහ මේ දෙන්න. ඒ කියන්නේ 3යි 2යි 5යි 4යි 9යි. ඒ කියන්නේ හතරවෙනි කොටසට උත්තරේ වෙනවා ඔක්කොම ශිෂ්‍යයෝ 40ක් ඉන්න නිසා 40න් 9යි 50 වූ ඊට වැඩි වීමේ සම්භාව්‍යතාවය. හොඳයි. එහෙනම් දරුවනේ ඔච්චරයි ඔය ප්‍රශ්න පත්‍රයේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මුළු ප්‍රශ්න පත්‍රය මම සාකච්ඡා කළානේ. ඔයගොල්ලෝ ඔබ හිතන්නේ හරිනම් හරිදාගත්තා වැරදිනම් වැරදිනවා. දැන් ඔයගොල්ලන්ගේ ස්වාමිය ඔගොල්ලෝ මේ ලබාගත් ලියා සටහන් ඉවරව සටහන් කරගත්ත දේවල් එක ඔයගොල්ලන්ගේ කියු පොතේ ඒ කියන්නේ ප්‍රශ්න පොතේ පිළිවෙලින් අනුපිළිවෙලින් හරියටම නැවසරයක් හදන්න. ඒ කඩදාසියක් පරිස්සම් කර කඩදාසිය වල අදපත් පරිස්සම් කරලා තියන්න. ඊට පස්සේ කියු පොතේ සම්පූර්ණයෙන්ම ගණන් ටික මුල ඉඳන් නැවත නිවර්තිව හදලා දෙන්න ඕනේ. මම කඩදාසිය වල හදපු එකත් බලනවා, ගන්නවා එක. ඒ වගේම කියුපතේ හදපු එකත් බලනවා. ඒ ටික බලලා සම්පූර්ණ කරන්න වෙනවා ඕගොල්ලන්ට. ඊළඟට අපිට මේ ඊළඟට ඕගොල්ලන් ලැබෙන්නේ මනෝමාන පරීක්ෂණය සඳහා වූ ප්‍රශ්න පත්‍රය. ඒක ලකුණු සත්‍ය වෙන්න පෙරම ලබා දෙනවා. ඕගොල්ලන්ගේ දෙමව්පියෝ සමග එකතු වෙලා ඒ මනෝමාන පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕනේ. අවංකව ලියන්න. ලියලා පරිස්සම් කරලා තියාගන්න. ඊට පස්සේ බොහෝ දිනකින් මම ඒකේ පිළිතුරු ඕගොල්ලන්ට මේ විදිහට සාකච්ඡා කරනවා ලකුණු සම. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ අවංකභාවය පරීක්ෂා කරන විභාගයක් වලටපත් වෙනවා. පළමු වාර පරීක්ෂණයේ අපි විසින් පවත්. ඉතින් ඒකට ආවම සූදානම් වෙලා ඉන්න තවදත් ඉන්න කීපෙකින් ඕගොල්ලන්ට පළමු වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි. ආයෙත්